නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත අපි ටිකක් කල්පනා කළා පසුගිය දවසක අපි නාම රූප සම්බන්ධයෙන් දේශනාවක් සිදු කළා ඒ දේශනාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු ඒ කරුණු කාරණා සම්බන්ධයෙන් ටික තේරුම් ගැනීමට අපහසු වන බවත් ඒ වගේම හැකිනම් මේ කාරණාවන් ටිකක් සරලව පැහැදිලි කරන්නට කියලා ඉල්ලීමක් කළා. ඒ නිසාමයි මේ දේශනා ටික මේ දේශනාව අද දවසේදී ඒ කාරණාවම තවදුරටත් පැහැදිලි කිරීමක් විදිහට ටික වෙලාවක් අපි ඒ කරුණු කාරණා සාකච්ඡා කරමු කියලා කල්පනා කළේ. නාම රූප කියනකොට අපි රූපය පිළිබඳව කවුරුත් දන්නවා පැහැදිලිවම රුප්පන අර්ථයෙන් උප්පතිති රූපං කියලා කියන්නේ. එතකොට රුප්පණය වන නිසා නැතිනම් සීතෝෂ්ණාදීන් බිලි යන නිසා රූපී අර්ථයෙන් එහෙම නැතිනම් ඉන්ද්‍රියන් කෙරෙහි රළු මට්ටමින් පෙනී සිටින නිසා ඒ ධර්මයන්ට රූපය කියලා කියනවා. එතකොට ඇහැට පෙනෙන රූප වගේම කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධය, රසය, ස්පර්ශය කියලා ආයතනයන්ට ගෝචර වෙන පැත්තෙන් රූපය කතා කරනවා. ඒ වගේම චිත්තජ රූප කියලා. චිත්තජ රූප කියලා කියන්නේ චිත්ත සමුත්ථාන, සිතෙන් ඔසවා තබන, සිතෙහි යෙදෙන ධම්මායතන පරියාපන්න රූප කියලා අපි රූප ගැන කතා කරනවා. ඉත්තේන්ද්‍රිය රූපය, පුරුෂේන්ද්‍රිය රූපය, මේ රූප ජීවිත ඉන්ද්‍රිය. ඒකට මේ වගේ රූප ධර්මතාවයන් ගැන අපි කතා කරනකොට තව රූප ටිකක් හිත හා සමග උපදිනා, හිතත් සමගම වෙනස් වෙනවා. එතකොට ඒවා චෛතසික ධර්මයන් හා සමානව හිතේ යෙදෙන සුකුම වූ රූප ටිකකුත් පවතිනවා. පොදුවේ මේ සියලුම රූපය රූපස්කන්ධයයි කියන සංග්‍රහයට එහෙම නැතිනම් රූප කියලා අපි හඳුන්වනවා. රූප කියන ගණයට යනවා. චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං සතර මහා ධාතුවක් සතර මහා ධාතුව ඇසුරු කොටගෙන පවත්නා රූපයක් කියලා රූපේ පිළිබඳව හඳුන්වන රූපයට අපි කියනවා රූප ධර්මය කියලා. එතකොට නාමය කියලා කියන්නේ මොකද්ද? නාමය කියනකොට වේදනා, සංඥා, සංස්කාර කියන මේ ස්කන්ධ ධර්ම ඇතැම් විටක විඥානයේ ඇතුළත්ව කතා කරනවා, ඇතැම් විටක විඥානයේ ඇතුළත් නොකර කතා කරනවා. ඒ ක්‍රම දෙක අතර විඥානයේ ඇතුල් නොකර නාමයට කතා කරන තැන් බොහොම වැඩි. නමුත් කලාතුරකින් තැනක විඥානයත් ඇතුළත් කොට නාම ධර්මතා කතා කරපු අවස්ථාවන් අපිට දකින්නට ලැබෙනවා ත්‍රිපිටකයේ තුල. ඒ අනුව බලනකොට අපිට නාම ධර්මතාවයන්ගේ ස්වභාවයේ විදිහට අපිට අරූපී ධර්මයන්, එහෙමත් නැතිනම් අපිට ඉන්ද්‍රිය පැත්තෙන් රූප ඉන්ද්‍රියන්ට ගෝචර නොවන අනිකුත් ධර්මතාවයන් ටික නාම ධර්මතා හැටියට, එහෙමත් නැතිනම් සිත සහ චෛතසික ධර්මතාවයන් නාම ධර්මයන් හැටියට කතා කරනවා. මන ආයතනය, ධම්මායතනය කියලා තව විදිහකට හඳුන්වනවා. ඊට පස්සේ අපි සංස්කාර ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය කියලා හඳුන්වනවා. විඥානයත් ඇතුළත්ව සහ විඥානයේ නැතුව. එතකොට මේ විදිහට මේ ධර්මයන්ට පොදුවේ කියනවා නාම ධර්මතාවයන් කියලා. එතකොට කෙනෙකුට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් රූපය කියනකොට සතර මහා ධාතුව සහ සතර මහා ධාතුව ඇසුරු කොට පවත්නා, සතර මහා ධාතුව නිසා පවත්නා රූපවලට රූපය කියලා කියනවා.
ඒ වගේම වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ස්කන්ධ ටිකට නාම ධර්මතා කියලා කියනවා. තවත් විදිහකින් පැහැදිලි කරොත් එහෙම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා නාම ධර්මතා විග්‍රහ කරනවා. ඒ තන යෙදෙන කෘත්‍ය විදිහට ඒ තන යෙදෙන ලක්ෂණයන් විදිහටයි ඒ විග්‍රහය සිද්ධ කෙරෙන්නේ. එතකොට මූලික ලෙසම නාම ධර්මයන් පිළිබඳව ඔබ හඳුනා ගන්න ඒක මනසට සහ ධර්මාරම්මණයට ඇතුළත් වෙන ධර්මය තමයි නාම ධර්මතා. ඊට පස්සේ අනිකුත් ඉන්ද්‍රිය ටිකට ගෝචර වෙන ධර්මතාවයන් සහ හිතෙහි යෙදෙන ධම්මායතන පරියාපන්න වුණ සුකුම රූප ටිකක් තියෙනවා. ඒ ටිකත් එක්ක රූපස්කන්ධයයි කියලා කියනවා. මේ විදිහට ස්කන්ධය ભેදයෙන් අපි ගත්තොත් නාම රූප කියලා අපි කොටස් දෙකයි බෙදන්නේ. රූපස්කන්ධයත් වේදනා සංඥා සංස්කාර විඥාන කියන කොටත් පංචස්කන්ධයේ නාම රූප කියලා කොටස් දෙකකට බෙදනවා. ඒ නාම රූප කියලා බෙදෙන බෙහෙදය අනුව නාම රූපේහි විඥාණය පිහිටා සිටිනවා කියලා කියනකොට එතනදී විඥාණය වගේ තැනක් එහෙම නැතිනම් දැනගන්න විඥානනය කරන ස්වභාවය වගේ තැනක් අපි වෙනමම කතා කරනවා. එතකොට නාමයේ හැටියට ගන්න වේදනා සංඥා සංස්කාර කියන මේ ස්කන්ධ ධර්මතා ටික පමණයි. මෙන්න මේ විදිහට ත්‍රිපිටකයේ තුල යෙදෙන නාම රූප කියලා කතා කරන මේ ධර්මය කොටස් වශයෙන් ભેදයක් විදිහට අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කාරණා ටික තමයි අපි අර පසුගිය දේශනාව තුළ සාකච්ඡාවට භාජනය කළේ. ඒ නාම රූපයන්ගේ බෙදීම නාම රූපයන්ගේ යෙදීම කොහොමද වෙන්නේ කියන කාරණය. එතකොට ස්කන්ධ වශයෙන් මේ විදිහට නාම රූපයන්ගේ බෙදීමක් තියෙනවා. ඒ වගේම පටිච්චසමුප්පාද න්‍යාය විදිහට නාම රූපයන්ගේ බෙදීමක් තියෙනවා. ඒ පටිච්චසමුප්පාද බෙදීම විදිහට නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං කියලා තුන් තැනක නාම රූපය කියන එක හැඳින්වෙනවා. ඒ තුන් තැනක හැඳින්වෙන නාම රූපය අවස්ථා තුනක් දැක්වීම සඳහා කෘත්‍ය තුනක් සාධනය කිරීම සඳහායි භාවිත වෙලා තියෙන්නේ කියන කාරණය අපි එතනදී පැහැදිලි කරන්නට යෙදුණා. එතකොට අද දවසේදීත් අපි කතා කරන්නේ ඒ මාතෘකාවමයි නැතිනම් ඒ කාරණාව ඔස්සේමයි. ඊට වඩා අපි ටිකක් විස්තරාත්මකව ඒ කාරණාව අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. කවුරුත් චෛතසික ධර්මයන් විදිහට එහෙම නැතිනම් යෙදෙන නාම ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව අවබෝධයක් ඇති කියලා හිතෙනවා. අවබෝධයක් නැති කෙනෙකුටත් තේරුම් ගැනීමේ පහසුව සඳහා අපි මේ විදිහට ඒ ධර්මයන් පිළිබඳව කතා කරමු. අපි නාමයන්ගේ ප්‍රධාන ලෙස කතා කරනවා ස්කන්ධ විදිහට නම් අපි කිව්ව වේදනාව කියලා. වේදනාව කියන ධර්මයේ ස්වභාවය කුමක්ද? වේදනාව කියන්නේ විඳීම් අර්ථයෙන් නැතිනම් වේදයති කියන පදයෙන් හැදෙන දෙයක් තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට සැප වශයෙන් විඳිනවා, දුක් වශයෙන් විඳිනවා, උපේක්ෂා වශයෙන් විඳිනවා. මෙන්න මේ නිසා තමයි විඳීම කියලා කියන්නේ. එතකොට ඒ වේදනාවක් නම් ඒක ආරම්මන රසං අරමුණෙහි රසය විඳිනවා කියන මට්ටමින් තමයි ආරම්මණයෙහි ඇති රසය උරා බොනවා නැතිනම් ආරම්මණයේ රස විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. ඒ වේදනාව සැප සහගත වූ දුක් සහගත වූ අදුක්ඛම සුඛ සහගත වූ වේදනාව හැටියට වේදනාව බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට විඳීම කියන අර්ථයෙන් වේදනාව, හැඳිනීම් අර්ථයෙන් සංඥාව, සංජානාති කියන පදයෙන් තමයි සංඥා කියන මේ පදය සැකසෙන්නේ. එතකොට හඳුනනවා කියනකොට විඥාණයෙන් විඥානනය කරනවා තරම් ප්‍රධාන වන ප්‍රකට වන අර්ථයකටම ගිහිල්ලා නැහැ.
නමුත් ඒහා සමගාමීව අර්ථයක් තමයි සංජානාති කියන පදයෙන් හඳුනනවා කියන එකෙන් सिद्ध කරන්නේ. ඒ හැඳිනීම අර යම් විඳීමක් सिद्ध කරා නම් ඒ වේදනා ආදී ධර්මයන්ගේ හැඳිනීම ලෙසයි. ඒ නිසා තමයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව ඇති වෙනවා. යං වේදයති තං සංජානාති. යමක් විඳිනනම් එය හඳුනනවා. එතකොට ඒ හඳුනනකම දැන ගැනීම නෙමෙයි, ඒකේ ලක්ෂණ වශයෙන්, ඒකේ ස්වභාව වශයෙන් හඳුනා ගැනීමකුයි සිද්ධ කරන්නේ. ඒ කියන්නේ හැඩතලයක් විදිහට, වර්ණ සටහනක් විදිහට, සටහනක් විදිහට හැඳිනීම මිසක් පැහැදිලිවම විජානන කෘත්‍යයක් දැනගන්න බවක් එතනදී ඇත්තේ නැහැ. නමුත් හඳුනා ගන්න ලක්ෂණයක් සිද්ධ කරනවා. ඒ හඳුනා ගන්න කම නිසා අපි එතනට සංඥාව කියලා කියනවා. ඊට පස්සේ සංස්කාරය කියලා කියනවා චේතනාවට. චේතනාව කියලා කියන්නේ අපි තව පැත්තකින් කර්මය කියලා කියනවා. එතකොට මේ චේතනාව, සංස්කාරය, සංස්කරණ ලක්ෂණය, මානසිකාරය ප්‍රධාන කොට ඇති බව, එමත් නැතිනම් වේදනා සංඥා හැරුණකොට අනිත් චෛතසික ධර්මයන් නියෝජනය කරන සංස්කාරය තුළ. එතකොට ඒ සංස්කාරය තුළ තමයි අර හඳුනාගත් දෙයක්, ඒ වගේම ඒ හඳුනාගත් දේ පිළිබඳව විතර්ක කිරීම, නැතිනම් ඒ හඳුනාගත් දේ පිළිබඳව සිතීම කියන කාරණේ අපිට පැහැදිලි කරගන්නට පුළුවන්කම තිබෙන්නේ ඒ සංස්කාරස්කන්ධය තුල. එතකොට යම් වේදේති තං සංජානාති, යම් සංජානාති තං විතක්කේති කියන තැන ඒ විතර්කණය කිරීම සංස්කාරස්කන්ධයට අයිති ලක්ෂණයක්. ඒ හිතීම කියන කාරණාව ඊටාම වැදගත් කෘත්‍යයක් සිද්ධ කරන දෙයක්. ඒ හඳුනපු දෙයමයි හිතන්නේ. යං වේදේති තං සංජානාති, යං සංජානාති තං විතක්කේති. එතකොට ඒ සංස්කාරස්කන්ධයේ ලක්ෂණය, සංස්කාරස්කන්ධයේ ස්වභාවය තමයි සංස්කරණය කරනකම. එහෙම නැතිනම් ඒක සකස් කිරීම, පිළියෙල කිරීම සිද්ධ කරන දේ තමයි සංස්කාරයේ ස්වභාවය. ඒක හිතේ ඇති ලක්ෂණයක්, හිතේ ඇති ගතියක්. ඒ ගති ස්වභාවය තමයි මේ සකස් කරන ගති ස්වභාවය තමයි සංස්කාරස්කන්ධයේ විදිහට හඳුන්වන්නේ. ස්කන්ධ න්‍යායෙන් ගත්තාම මෙන්න මේ ධර්මයන් නාම ධර්මතා හැටියට හැඳින්වෙනවා. මේ ධර්මයන්ගෙන් ගෙනාපු දේ දැනගන්න දේ හැටියට විඥානනය, එහෙම නැතිනම් දැන ගැනීම, පරිපූර්ණාකාරයෙන් දැන ගැනීම කියන දේ හඳුන්වනවා. එතකොට එයා ප්‍රධාන වශයෙන් දැනගන්නේ කාරණාවක් තමයි ආරම්මන රසය සැප දුක් උපේක්ෂා වශයෙන් දැනගන්නවා. ඒ වගේම මේක සත්පුද්ගල භාවයෙන් දැනගන්නවා. කුමන ආකාරයකින් හෝ ඔහුගේ කෘත්‍ය තමයි දැනගන්නා ස්වභාවය. දැනගන්නා ස්වභාවය තීරණය වෙලා තියෙන්නේ අර වේදනා සංඥා සංස්කාර ධර්මයන් අනුව. විඥානයක් කොයිම මොහොතකවත් වේදනා සංඥා සංස්කාරයන් නැතුව පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මෙහෙම කතා කළාම කෙනෙකුට හිතේ චිත්‍රයක් මැවෙන්නට පුළුවන්, හිතේ ඇදෙන්නට පුළුවන්. යම් කිසි අරමුණක් පේනකොට ඒ පෙනෙන අරමුණ විඳලා, හඳුනලා, හිතලා ඊට පස්සේ දැනගන්නවා කියලා. නමුත් හිතක ස්වභාවය අනුව කොයි වෙලාවකවත් වේදනාව තනියෙන් පෙනී සිටින්නේ නැහැ. සංඥාව තනියෙන් පෙනී සිටින්නේ නැහැ. සංස්කාරය තනියම පෙනී සිටින්නේ නැහැ. මේ ධර්මයන්ගේ ස්වභාවය තමයි එක්ව හට ගන්නා බව, එක්ව උපදින බව. මේ චිත්තචෛතසික ධර්මතාවයන්ගේ ස්වභාවය තමයි ඒකුත්පාද බව, එකට උපදින බව සහ එකට පවතින බව. එහෙම නැතිනම් මේ ධර්මය සහජාත ධර්මයන් හැටියට එකටයි උපදින්නේ. එකක් පෙරපසු නැතුව එකට පහළ වෙන ධර්මතා ටිකක් හැටියට තමයි මේ චෛතසික ධර්මතා ටික, එහෙම නැතිනම් මේ නාම ධර්මතා ටික සහ විඥානය කියන එක අපිට හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. චක්කු විඥාන වගේ සිතක් ගත්තහම
චක්කු විඥාන සිතෙහි යෙදෙන වේදනාව සැප දුක් වශයෙන් යෙදෙන්නේ නැහැ. විපාක සිතක් චක්කු විඥාන සිත. ඒ සිතෙහි වේදනාව උපේක්ෂා සහගතයි. එතකොට ඒ සිතෙහි යෙදෙන සංඥාව හැඳිනීම කියන එක අර වේදනා මාත්‍රිකව ගත්ත දෙයම යෙදෙන දෙයක් වනවා මිසක ඒ කියන්නේ පැහැදිලි සැප දුක් වශයෙන් ගේන සංඥා මාත්‍රයක් හෝ හැඳිනීම් මාත්‍රයක් නෙමෙයි. සුදු වර්ණ සටහන පැහැසටහන් මාත්‍රයක් විදිහට වෙන හැඳිනීම. එතන තියෙන චේතනාව එහෙම නැතිනම් සංස්කාරයක් පවතින්නේ ඒ විදිහටමයි. එතකොට දැනගන්න පුළුවන්කමක් තියෙන්නේ අර වර්ණ රූපේ දිහා බලාගත්ත වර්ණ සටහනේ ස්වභාවයම තමයි දැනගන්නට පුළුවන්කමක් තියෙන්නේ. එතකොට එතන චේතනාවෙන් ගෙනල්ලා දීලා නැහැ සත්වයේක පුද්ගලයේක කියන කම. ඒ අනුව අපිට තීරණය කරන්නට පුළුවන් චක්කු විඥාන සිත පුද්ගල භාවයක් ඔස්සේ දැනගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. එයා සිද්ධ කරන්නේ ආරම්මණය එහෙම නැතිනම් ඇහැටපත් වුණ වර්ණ සටහන දැනගන්න බව විතරයි. ඒ බව පැහැදිලිවම විග්‍රහ කරනවා විභංග ප්‍රකරණේ ඥාන විභංගයේහි විපංච විඥාන සිත් පිළිබඳව පැහැදිලි කරනකොට මේ අඤ්ඤත්‍ර අබිනිපාත මත්තා ඇහැට වැටෙන අබිනිපාත්‍ර මාත්‍රය හැරුණකොට වෙන කිසිම දෙයක් ඒ හිතෙන් දැනගන්නේ නැහැ කියලා කෙලින්ම ඒ අභිධර්මයේ තුල ඒ කාරණාව පැහැදිලි කරනවා. එතකොට අපිට මේ තැනකදී විඥානය පිළිබඳව අපි අර්ථයක් ගන්නකොට අපිට පේනවා අර අපි කලින් පැහැදිලි කරගත්තා වගේ සැප වශයෙන් දුක් වශයෙන් පුද්ගල භාව වශයෙන් දැන ගැනීම විඥානයයි කියලා අපි පොදුවේ ව්‍යවහාර කරාට චක්කු විඥාන වගේ සිතක ඒ කතා කරන විඥානන ස්වභාවය දැනගන්නා ස්වභාවය අර සත්ත්ව පුද්ගල භාවයෙන් දැනගන්න ලක්ෂණයත් එක්ක කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට එතන දැනගන්න විඥානන ස්වභාවය හුදු වර්ණ සටහන් මාත්‍රයක ඇස් සමුවට පැමිණීම පිළිබඳව දැන ගැනීමක් පමණයි එතනදී සිද්ධ වෙන්නේ. එතකොට නාම රූප ප්‍රත්‍යයන්මයි විඥානයක් සකස් වෙන්නේ. නාම රූපය නැතුව විඥානයක් සකස් වෙන්නේ නැහැ. ඒ නාම රූප නිසා සකස් වෙන විඥානය කියන එකේ ගතිය ස්වභාවය ඒ තැනට ඒ ස්වභාවයට සාපේක්ෂව අප තේරුම් ගත යුතුයි කියන කාරණාව තමයි ප්‍රධාන ලෙස එදා කතා කළේ. ඒ නිසා නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සකස් වෙනවා කියන දේ අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා විපාක නාම රූප පිළිබඳව ඇත්ත නොදන්නා කම නිසා කර්ම විඥානයක් සකස් කරගන්න මට්ටමින් කතා කරන්නත් පුළුවන්කම තියෙනවා. විපාක නාම රූපේහි ඇත්ත නොදන්නා කම නිසා කර්ම විඥානයක් සකස් කරගන්න කම කියන තැනින් කතා කරන්න පුළුවන්. ඒ වගේම විපාක විඥානයක් පිළිබඳවත් අපි කතා කරනවානේ. එතකොට මේ විපාක විඥානයේ සහ කර්ම විඥානය අතර වෙනසක් පවතිනවා. අන්නේ වෙනස අපි ඒ තැනට සාපේක්ෂව දැනගත යුතුයි. ඒ නිසා තමයි අපි එදා පැහැදිලි කළේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය වෙනවා කියනකොට ඒක හැම තැනකටම එකම පරයයන් එකම විදිහට නොදත යුතුයි කියලා. ඒ යෙදෙන තැන අනුව ඒ තැන අපි නිර්ණය කළ යුතුයි, තීරණය කළ යුතුයි, නිශ්චයකට දැසගත යුතුයි. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සකස් වෙනවා කියනකොට විපාක සිතකට අදාළව අපි විපාක විඥානයකට අදාළව නම් කතා කරන්නේ එතන ඇති නාම ධර්මයන්ගේ ස්වභාවය වේදනා සංඥා සංඛාර කියන ධර්මයන් එතන පවතින රූපය චක්කායතන රූපය ඊට පස්සේ ඒකේ දැනගැනීම කියන කෘත්‍යය නැතිනම් දැනගන්නවා කියන එක අර වර්ණ සටහන් මාත්‍රයේ පමණයි දැනගැනීම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒ විපාක චක්කු විඥාන වගේ සිතක නාම රූප ප්‍රත්‍ය පිළිබඳව අපි කතා කරනකොට එතන නාම ධර්මයන් විඥාණයට ප්‍රත්‍ය වෙනවා සහජාතව කියන්නේ එකට උපදිනවා එකට හට ගන්නවා. එතකොට රූපය පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා.
ඇහැ රූප දෙක පුරේජාත ප්‍රත්‍යයෙන් රූපේ විදිහට විඥාණයට ප්‍රත්‍ය වෙනවා. වේදනා සංඥා සංස්කාර කියන නාම ධර්මතා ටික සහජාතව නැතිනම් එකට උපදීන් වශයෙන් තමයි ඒ සිතේදී ප්‍රත්‍යවීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ රූප චක්කු විඥාණයට ඇහැ කියන එක නිස්සරේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ චක්කායතනය නිස්සරේ කරගෙන තමයි චක්කු විඥාන සිත පහළ වෙන්නේ. චක්කු විඥාන සිතේ හට ගැනීම සිද්ධ වෙන්නේ. මේ කාරණාවෙන් මතු කරන්නට අවශ්‍ය වන ප්‍රධානම කාරණේ බවට පත් වෙන්නේ විපාක ධර්මයක නාම රූප පත්‍ය විඥානං කියලා විපාක ධර්මයකට පොදුවේ අපි විපාක සිතක නාම රූප නිසා විඥානය සකස් වෙනවා කියලා කතා කරනවා නම් ඒ ප්‍රත්‍ය වෙන්නේ මොන ප්‍රත්‍යංගෙන්ද කියන එක සහිතව අපි විග්‍රහ කළ යුතුයි, විස්තර කළ යුතුයි. එහෙම නැති වුණොත් අර විඥානය කියන එක පොදුවේ විග්‍රහ වෙන්නේ කර්ම විඥානය කියන තැනකින්. එතකොට ඒ කර්ම විඥානය කියන තැනට හිමිතන චක්කු විඥාන සිතට දුන්නොත් එහෙම චක්කු විඥාන සිතත් කර්ම සහගතයි වෙනවා. එහෙම වුණොත් විපාක ධර්මයක් පෙන්වන්න අපිට බැරුව යනවා. අන්නේ හේතුව නිසා තමයි නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සකස් වෙනවා කියලා අපි පොදුවේ කිව්වට ඒ විඥානය සකස් වෙන්නේ විපාක විඥානයක්ද කර්ම සහගත විඥානයක්ද කියන එක අපි බෙදාගත යුතුයි. අපි ඒක වෙන්කොට හඳුනාගත යුතුයි කියලා අපි එදා දේශනාව තුළ කතා කළේ. මම හිතනවා යම් පමණකට පැහැදිලි ඇති නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය වෙනවා කියනකොට මෙතන අර්ථය බෙදා අර්ථගත යුක්තක් කියන එක. ඒකට විස්තරාත්මකව ඔබට මේ කාරණාව පැහැදිලි නොවුණත් අඩුම තරමේ ප්‍රධාන වශයෙන්ම මේ කාරණාවේදී ඔබ තේරුම් ගන්න මෙතනදී පැහැදිලි කරන්නේ නාම රූප නිසයි විඥානය සකස් වෙන්නේ. නාම රූප නිසා විඥානය සකස් වෙනවා කියන තැන හැම වෙලාවෙදිම එකම විදිහට අර්ථ දක්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ නාම රූපේ නිසා විඥානය සකස් වෙනවා කියන එක. මොකද නාම රූප නිසා කර්ම විඥානය සකස් වෙනවා කියලා කියන්නේ එක අර්ථයකින් නාම රූප ප්‍රත්‍යයෙන් විපාකසිතකට විතරක් අදාළව නාම රූප නිසා විඥානය වෙනවා කියලා කියනකොට එතන කියන්නේ තවත් අර්ථයකින්. ඒ වගේම නාම රූප ප්‍රත්‍ය වෙන ආකාරයේහි එතන වෙනස්කමක් තියෙනවා කියන එක ප්‍රධාන ලෙස ඔබ තේරුම් ගත්තාම දැනට එතනදී ප්‍රමාණවත් විස්තරාත්මකව මේ කාරණාව ඔබට තේරුම් ගත නොහැකි වුණා නම් එතකොට දැන් අපි ඒ අවස්ථාවන් අනුව ටිකක් විමසලා බලමු කොහොමද නාම රූප කියන කාරණාව සහ විඥානය කියන කාරණාවෙහි යෙදීම වෙන්නේ කියලා. එතකොට මේ නාම රූප කියන එක අපි දකිනවා පටිච්චසමුප්පාදයේහි යෙදී තියෙන අවස්ථාවන්. ඒ පටිච්චසමුප්පාදයේහි මහා නිදාන සූත්‍රයේදී ඒ වගේම මහා පදාන සූත්‍රයේදීත් පටිච්චසමුප්පාදයේහි න්‍යායක් විදිහට අපිට දකිනවා නාම රූප පත්‍ය විඥාන. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සකස් වෙනවා කියන මේ කාරණාව අපිට දකින්නට ලැබෙනවා. ඒ වගේම විඥානය නිසා නාම රූප සකස් වෙනවා, නාම රූප නිසා විඥානය සකස් වෙනවා කියලා මේ අන්‍යෝන්‍ය භාවය තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. අපි මෙතනදී කතා කරන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයගේ සකස් වීම කියන කාරණාව. එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සකස් වෙනවා කියලා මෙතනදී අපි කතා කරන තැන මේ නාම රූප ප්‍රත්‍ය පිළිබඳව අපි විමසා බැලිය යුතු වෙනවා කුමන අර්ථයකින්ද මෙතන නාම රූප කියලා මේ සාකච්ඡාවට භාජනය කරන්න කියලා. මේ නාම රූප පිළිබඳව මෙතනදී කතා කරනකොට නාම රූප ධර්මයන්ගේ පිහිට විඥානය ලබනවා කියන අර්ථයෙන් එහෙම නැතිනම් ප්‍රතිසන්දියක් පිණිස විඥානයේහි බැස ගැනීමක් වෙනවා කියලා අපි කියනවා නම් ඒ ප්‍රතිසන්දි අවස්ථාවක විඥානයේ පිහිටා සිටීමට නාම රූපයාගේ පිහිට අනිවාර්යයෙන්ම ලැබිය යුතු වෙනවා. විඥාණයට පමණක් විඥානනය කිරීමේ ලක්ෂණයට විතරක්ම තව තැනක පිහිටා සිටින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ නාම රූපය නැතුව. ඒ නිසා නාම රූපය කියන එක විඥාණය බැස ගැනීමට ඒ විඥානයේ පිහිටා සිටීමට
උපකාර වන දෙයක්. ඒ විඥානයේ නිසා තමයි මතු භවයකට ප්‍රතිසන්දි වශයෙන් දැස ගැනීම. එහෙම නැතිනම් ඒ ජරා මරණ දුක උරුම කරන්න පුළුවන් තැනකට, ඒ නාම රූපේ පිහිට සලසා දෙන තැනකට පුළුවන්කම තියෙන විඥාණයට පිහිටා සිටින්නට ඒ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයේ සකස් වීම සිද්ධ වෙන නිසයි. නාම රූප පච්චයා විඥානಂತಿ ඉතිකෝ පනේතං වුත්තං තදානන්ද ඉමිනාපේතං පරියායන වේදිතබ්බං යථා නාම රූප පච්චයා විඥානං විඥානංචහි ආනන්ද නාම රූපේ පතිත්තං න ලබිස්සත පිනකෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ පඤ්ඤායේතාති කියලා ආනන්ද තෙරුන් වහන්සේගේ මහා නිදාන සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ විමසීමක් කරන්නේ මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය වෙනවා කියන එක දත යුතු ආකාරය පිළිබඳව. විඥානයේ නාම රූපේහි ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැත්නම් ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ පඤ්ඤායේතාත අනාගතයේට ජාති ජරා මරණ දුක් විඳින්නට පුළුවන් ඒ දුක් රසයේ හට ගැනීමක් සිද්ධ වෙනවද? ඒ කියන්නේ නාම රූපය විඥානයේ නාම රූපේහි පිහිට ලබන්නේ නැත්නම් ඒ පිහිටි විඥානයේ නිසා නාම රූප සැකස්මක්, නාම රූපය නිසා ආයතනයන්ගේ සැකස්මක් ආදී විදිහට පටිච්චසමුප්පාදයේ පැවැත්මක්, එහෙම නැතිනම් මේ පුද්ගල භාවය හට ගැනීමෙහි අනාගතයේහි පෙනීමක් වෙනේද කියන කාරණාවයි මේ විමසුවේ. එතකොට මේ කාරණාව ඔබට තව දුරටත් වඩා පහසුවෙන් තේරුම් ගන්නට ඉතාම වටින සූත්‍රයක් හැටියට අපි ගත්තොත් බීජ සූත්‍රය. සංයුත්තනිකායේ දැක්වෙන බීජ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිවම මේ කාරණාව තව පරයයකින් එහෙම නැතිනම් තව ක්‍රමයකින් දේශනා කරනවා. ඒ බීජ සූත්‍රයේදී බීජ වර්ග පහක් පිළිබඳව දක්වනවා. මූල බීජ, ඛණ්ඩ බීජ, ඒ වගේම පළු බීජ, බීජ කියලා බීජ වර්ග පහක්. එතකොට මේ මූල බීජ කියලා කියනවා මුලින් පැලවෙන බීජ වර්ග. ඒ වගේම සමහර දේවල් තියෙනවා කන්ද බීජ, එහෙම නැත්නම් ඒක පැලවෙන්නේ කඳ කොටසින්. ඊට පස්සේ උණ ආදී පුරුක් වලින්, උගස් ආදී පුරුක් වලින් පැලවෙන බීජ අපි ගන්නවා. ඊට පස්සේ අග්ග බීජ කියලා අගින් දළු දාලා අග කොටසෙන් පැලවෙන බීජ වර්ග තියෙනවා. ඒ වගේම බීජ කියලා ඇට වලින් පැලවුණු මේ පැලවෙන බීජ වර්ග තියෙනවා. එතකොට මෙන්න මේ මූල බීජ, කන්ද බීජ, පළු බීජ, අග්ග බීජ, බීජ කියන මේ බීජ වර්ග පහ විඳුනේ නැති වුණොත්, කුණු නොවුනොත්, ඒ වගේම අවුසුලකින් නැසුනේ නැති වුණොත්, බොල් නොවුණු මේ බීජ ටික පොළවක් නැත්තම්, වතුරක් නැත්තම් මේ බීජ වර්ග ටික යම් තැනක පැලවෙනවද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි එහෙම පැලවෙන්නට විදිහක් නැහැ. මොකද බීජ වර්ග පැලවෙනවා නම් පැලවෙන්නේ පොළවක වතුර ලැබුණොත්, ඒ ප්‍රත්‍ය ටික සැපයුනොත් තමයි බීජයක් පැලවෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ දේවල් නැතුව පැලවෙන්නේ නැහැ, ඒක වෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවත විමසනවා, එහෙනම් මහණෙනි ඒ බීජ ටික බිඳිලා ගිහිල්ලා නම්, නැතිනම් බීජ කුණු වෙලා නම්, අවුහුලකින් වේලිලා ගිහිල්ලා නම්, බොල් නම් මනාකොටේ බීජයාගේ පැවැත්ම නැත්තම්, ජලයක් තියෙනවා, පොළවක් තියෙනවා. එහෙනම් මහණෙනි මේ බීජය වැඩෙන්න පුළුවන්ද? ඒ බීජය පැලවෙන්නට පුළුවන්ද? ස්වාමීනි එහෙම වෙන්න පුළුවන් කමකුත් නැහැ. මොකද පොළව හොඳට තිබුණත්, වතුර හොඳට තිබුණත්, බීජය සෞතු වෙලා නම්, බීජය කුණු වෙලා ගිහිල්ලා නම්, බීජය විනාශ වෙන්න බීජයක් නම් ඒත් මේක පැලවෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවත විමසනවා, එහෙනම් මහණෙනි බීජය හොඳට විනාශ නොවි, නොබිඳී, කුණු වෙන්නේ නැතුව හොඳට පිහිටලා තිබෙනවා නම්, පොළවක් තියෙනවා නම්, ජලයක් තියෙනවා නම් මේක පැලවෙන්න සුදුසුද? ස්වාමීනි සුදුසුයි. මොකද බීජයක් හොඳට තියෙනවා. ඒ බීජයට අවශ්‍ය ප්‍රත්‍ය ටිකත් හොඳින් පවතිනවා නම් මේ බීජය පැලවෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ උපමාව ගලපා දේශනා කරනවා. පොළව
කියලා මෙතනදී කිව්වේ මේ කර්ම විඥාණයට ආරම්මණය වුණ රූපාදී ස්කන්ධ හතර තමයි මේ පොළව කියලා කිව්වේ. ජලය කියලා කිව්වේ මේ නන්දිරාගේ එහෙම නැතිනම් මේ ආශාව මේ තණ්හාව කියලා අපි පොදුවේ කතා කරන මේ දෙයට තමයි ජලය කියලා කිව්වේ. ඊට පස්සේ මේ බීජ වර්ග පහ කියලා කිව්වේ ප්‍රත්‍ය සහිත වූ කර්ම විඥානය. එතකොට මේ බීජ වර්ග පහ කියලා හඳුන්වන තැන මේ කර්ම විඥානය අපි දත යුතුයි. එතකොට පොළව කියලා කියනකොට අපිට කිව්වා මේ විඥාන තිතියක් වුණ රූපාදී ස්කන්ධ හතර පොළව ලෙස දකින්නයි කියලා. ඊට පස්සේ විඥානය එක්ක රූපය මත පිහිටලා රූපය කරා පැමිණිලා රූපය අරමුණු කොට රූප ආධාර කරගෙන ඒ අනුව තණ්හාව පිහිටවලා කර්ම විඥානයේහි දැස ගැනීම සිද්ධ වෙලා වැඩිමකට යනවා. ඒ වගේම වේදනා සංඥා සංස්කාර ආදී ඒ විදිහටම පිහිටා සිටීම සිද්ධ වෙනවා. මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරලා භාග්‍යතුන් වහන්සේ එතනදී දේශනා කරනවා යෝ භික්ඛවේ එවං වදෙය්‍ය ආමඤ්ඤත්‍ර රූපා අඤ්ඤත්‍ර වේදනාය අඤ්ඤත්‍ර සංඥාය අඤ්ඤත්‍ර සංකාරේහි විඥානස්ස ආගතින්වා ගතින්වා චුතින්වා උප්පත්තින්වා වුද්ධින්වා විරුල්හින්වා වේපුල්ලන්වා පඤ්ඤාපෙස්සාමීති නේතං ඨානං විජ්ජති. මහණෙනි යම් කිසි කෙනෙක් කියනවා නම් මේ රූපයන් හැර වේදනාව හැරුණකොට සංඥාව සංස්කාරය විඥානය මේ සංස්කාරය හැරුණකොට විඥානයේ පැමිණීමක් හෝ නැවත යෑමක් හරි චුතියක් හරි උප්පත්තියක් හරි වැඩිවීමක් හරි වෘද්ධියට යෑමක් හරි විපුල භාවයටපත් වීමක් පිළිබඳව හරි පනවනවා නම් මේතන් තහනම් විජ්ජති මේතන සිද්ධ වෙන්නේ නැහැ. එතකොට විඥානයේහි වැඩිවීමක් කතා කරනවා නම් විඥානයේහි පිහිටීමක් කතා කරනවා නම් විඥානය ආව විඥානයේ ගියා චුත වුණා ඉපදුණා මේ මොන විදිහට කතා කළත් කතා කරන්නේ එක්ක රූපය මත පිහිටලා වේදනාව මත පිහිටලා සංඥාව මත පිහිටියා වූ සංස්කාරය මත පිහිටියා වූ විඥානය. එතකොට අපි ඔබට මුලින්ම පැහැදිලි කළා දැන් නාම රූප ධර්මයන් පිළිබඳව අපි ස්කන්ධ පැත්තෙන් කතා කරනකොට මේ කතා කරන්නේ රූප වේදනා සංඥා සංස්කාර කියන මේ ස්කන්ධ ටික මත විඥානයගේ පැවැත්ම කියන කාරණාවයි මේ කතා කරන්නේ. එතකොට යම් කිසි තැනක උත්පත්තියක් තියෙනවා නම් ප්‍රතිසන්දියකට බැස ගැනීමක් කියලා දෙයක් අපි කතා කරනවා නම් ඒ උත්පත්තිය ප්‍රතිසන්දියට බැස ගැනීම කතා කරන්නේ මෙන්න මේ නාම රූප සමவாய ඇති තැනක. නාම රූප ධර්මයාගේ පිහිටා ඉඳලා තමයි ඒ කර්ම විඥානයේ බැස ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ කර්ම විඥානයේහි බැස ගැනීම එතනදී සිද්ධ වෙනවා කියන එකෙන් නාම රූප ධර්මයේහි කෘත්‍ය තමයි ඒ තන ඒ නිමිති වශයෙන් ගති වශයෙන් ඒ ධර්මයන් ඇසුරු කරගෙන ආරම්මණය කරගෙන එතන පිහිටා සිටීම තමයි ඒ නාම රූපයන්ගේ ස්වභාවය බවට පත් වෙලා තියෙන්නේ. ඒ ලක්ෂණයන්ගේ විඥානන කෘත්‍ය හැටියට තමයි මෙතනින් චුත වූ විඥානය තව තැනකට පහළ වෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා නාම රූප පත්‍යා විඥානං කියනකොට මේක ප්‍රතිසන්දියේදී ඒ ස්කන්ධයන් ඇසුරු කරගෙන කර්ම විඥානයගේ දැස ගැනීමක් සිද්ධ වෙන තැන පිළිබඳවයි මේ කතා කරන්නේ. එතකොට හැම මොහොතකම නාම රූප ධර්මයේ නිසා විඥානයේහි පැවැත්මක් ගැන කතා කරනවා නම් ඒ නාම රූපය කියන කාරණාව මත පිහිටලා නාම රූප ධර්මයන් ඇසුරු කරගෙන නාම රූප ධර්මයන් අරමුණු කරගෙනම තමයි විඥානයගේ ගතිය සිද්ධ වෙන්නේ, චුතිය සිද්ධ වෙන්නේ, උත්පත්තිය සිද්ධ වෙන්නේ. නාම රූපේහි ප්‍රතිෂ්ඨාව ලැබලා නාම රූපේහි පිහිටා සිටීම ලැබලා. එතකොට මේ මහා නිදාන සූත්‍රයේ මහා පදාන සූත්‍රයේ වගේ මේ සූත්‍ර දේශනාවන්ගෙදී අපි දකිනවා මේ අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියන මේ පරයය කතා නොකොට නාම රූපපච්චය විඥානං විඥානපච්චය නාම රූපං කියලා මේ දේ සාකච්ඡාවට භාජනය කෙරෙන්නේ.
එනිසා නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සකස් වෙනවායයි කියලා කියනකොට නාම රූපයේහි ඇත්ත නොදන්නාකම නිසා නාම රූපය විඥාන ටෙටියක් බවට පත් කර ගැනීම විඥාණයට පිහිටා සිටීමක් බවට පත් කර ගැනීම පිළිබඳවයි කතා කරන්නේ. එනිසා නාම රූපයේහි ඇත්ත නොදන්නා අවිද්‍යාවත් ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා කර්මාභි සංස්කාරය නැතිනම් කර්ම රැස් කර ගැනීමක් කියන අවිද්‍යා සංස්කාර උපදෝ ගන්න අවස්ථාවක් පිළිබඳවයි නාම රූප ධර්මයෙන් කතා කරන්නේ. එතකොට මේකෙදි හිතන්නට එපා නාම රූපය කියලා කියන්නේ අවිද්‍යා සංස්කාරය. අවිද්‍යා සංස්කාර ටිකෙන් නියෝජනය වෙලා තියෙන එහෙම නැතිනම් ඒ ටික යෙදිලා තියෙන නාම රූප ධර්මයක කියන නාම රූප ධර්මයක ඇත්ත නොදන්නාකමක් නාම රූප ධර්මයේහි ඇත්ත නොදන්නාකම නිසා රැස් කරගත්ත සකස් කරගත්ත ගතියකත් කියන කාරණාවයි මෙතනදී ප්‍රධාන ලෙස අපි තේරුම් ගන්නට ඕන. දැන් මහා පදාන සූත්‍රයේ වගේ සූත්‍ර දේශනාවකදී විපස්සී බෝධිසත්වයන් වහන්සේ විසින් පටිච්චසමුප්පාද ධර්මයේ ප්‍රත්‍යවේක්ෂා කළ ආකාරය පිළිබඳවයි විග්‍රහ කරන්නේ. ඒ සූත්‍රයේදී මේ විදිහට නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය වීම විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වීමත් දැකලා එතනින් එහාට පැවැත්මක් නොදැක්කා කියලා මහා පදාන සූත්‍රයේදී දැක්වෙනවා. නමුත් අභිසමය සංයුත්තේදී විපස්සී සූත්‍රයේදී ඒ කාරණාව පිළිබඳවම දැක්වෙනවා අවිද්‍යා සංස්කාරයත් අවබෝධ කළා. එහෙම නැතිනම් අවිද්‍යා සංස්කාරයෙන් මේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් අවබෝධ කළා මිසක නාම රූපය සහ විඥානයේ අඤ්ඤමඤ්ඤ කෘත්‍ය එතනදී ප්‍රකට කොට දක්වන්නේ නැහැ. හැබැයි ප්‍රකට කොට නොදැක්කුවත් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැනක ඒ විඥානයේහි පැවැත්මක් ගැන කතා කරනවා නම් ඒ විඥාණයට පත්ුනේ නාම රූප ධර්මයෙන් කියන අවබෝධය අවිද්‍යා සංස්කාරයෙන් කතා කරනකොටම අපි දත යුතු වෙනවා. ඒ නිසා මේ එකම සිදුවීම තුළ මේ දෙආකාරයක් කතා කළාට කෙනෙකුට හිතෙන්නට පුළුවන් පරස්පරතාවයක් කියලා. මේ පරස්පරතාවයක් නෙමෙයි. කියපු කාරණාව මම නැවත සිහිපත් කරන්නම්. ඒ කියන්නේ මහා පදාන සූත්‍රයේදී නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සහ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වෙන බව විපස්සී බෝධිසත්වයන් වහන්සේ අවබෝධ කරලා එතනින් එහාට දකින්න නැතුව පච්චදාවත්තන්ති එතනින් මෙහාට ආපහු කැරකිලා එනවා. එතනින් එහාට වෙන පැවැත්මක් නැහැ මේ පටිච්චසමුප්පාදයේ කියලා අවබෝධ කළ බව ඒ මහා පදාන සූත්‍රයේහි දැක්වෙනවා. හැබැයි මහා මේ විපස්සී සූත්‍රයේදී අභිසමය සංයුත්තේ දැක්වෙන විපස්සී බෝධිසත්වයන් වහන්සේ පටිච්චසමුප්පාදයේ අවිද්‍යා සංස්කාර දක්වාම මේ විදිහට මානසිකාර්යය කළා කියලා දැක්වෙනවා. මේ විදිහට නාම රූප ධර්මයන්ගේ අඤ්ඤමඤ්ඤ කෘත්‍ය තුල නැවත ආපසු කරකැවි ඒම පිළිබඳව කතා කරන්නේ නැහැ. එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ සූත්‍ර දෙකේ එකම සිදුවීමනේ විපස්සී බෝධිසත්වයන් වහන්සේගේ පටිච්චසමුප්පාද මානසිකාර්යය පිළිබඳව මේ පරයයන් දෙකක්ද කතා කරන්නේ කියලා. එහෙම නැතිනම් මේ පරස්පරතාවයක්ද කියලා. නැහැ මේ එකම පරයයක් පිළිබඳවයි මෙතනදී මේ කතා කරන්නේ. අවිද්‍යා සංස්කාරයන් කියලා කතා කළත් ඒ කර්මාභි සංස්කාරය සිද්ධ වෙන්නේ නාම රූප ධර්මයක පිහිටලා ඉඳලමයි. නැවත විඥානයේ බැස ගැනීමක් සිද්ධ වෙන්නේ ඒ අවසාන මොහොතේදී චුතිචිත්තයේ විදිහට නාම රූප ධර්මයක ආරම්භණය කිරීම මත පිහිටා සිටීම මත එතන ඇත්ත නොදන්නාකම නිසා එතන රැස් කර ගැනීම නිසා තමයි විඥානයගේ පිහිටා සිටීම සිද්ධ වෙන්නේ. එතකොට විඥානයගේ උපස්ථිතිය හැම විට පිහිටා සිටීම සිද්ධ වෙන්නෙම නාම රූප ධර්මයක් ඇති තැනක. ඒ නාම රූප ධර්මයක පිහිට ලැබමයි විඥානයගේ බැස ගැනීමක් සිද්ධ වෙන්නේ. නාම රූප ධර්මයේහි බැස ගැනීම පිහිටා සිටීමක් ලබන්නේ නැත්නම් ඒ විඥානයගේ බැස ගැනීමක් යමක් ගැන කතා කරන්නට පුළුවන් කමක් නැහැ. ඒකයි බීජ සූත්‍රය ඔස්සේ අපි කතා කළේ. උදාහරණයක් ඇටියට අපි කිව්වොත් අන්ධකාර වේලාවක අපි ආලෝකයක් උපකාර කරගෙන ටෝච් එකක් ගහගෙන පාරේ යනවා වගේ සිදුවීමක්. උදාහරණේ ටිකක් රළු වෙන්නට පුළුවන්. නමුත් ඒ කියන්නේ අපි ආලෝකය උපකාර කරගෙන ඒ දකින දර්ශනය මත අපි පිහිටා සිටිනවා ඊට පස්සේ. ඒ වගේ තමයි නාම රූප
එය මත තමයි විඥානයේ පිහිටා සිටින්නේ. කර්මයේ මගින් කර්ම චේතනාව නැතිනම් කර්මයේ නාම රූපයේ ඇත්ත නොදන්නාකම නිසා රැස් කරගත්ත කර්මාභි සංස්කාරය මත තමයි විඥානයාගේ බැස ගැනීමක් සිද්ධ වෙන්නේ. එතකොට ඒ බැස ගැනීම සිද්ධ වෙන්නේ නාම රූපේහි ඇත්ත නොදන්නාකම නිසා නාම රූපේහි විඥානයේ පිහිටා සිටීමක් වශයෙන්. එතකොට ඒ නාම රූපය විඥාණයට භූමිය වශයෙන් පිහිටා සිටීම වශයෙන් අදනම විදිහට ප්‍රතිෂ්ඨාව සපයනවා. හරියට අර අපි බීජ සූත්‍රයේදී කතා කළා පොළව අර බීජයන්ට බැස ගන්නට, බීජයන්ට වැඩෙන්නට, බීජ පැලවෙන්නට පොළව ප්‍රතිෂ්ඨාව බවට පත් වුණා. අනේ ප්‍රතිෂ්ඨාව බවට පත් වුණ විදිහටම මේ නාම රූපය මත පිහිටා තමයි විඥානයාගේ බැස ගැනීම සිද්ධ වෙන්නේ. ඒ නාම රූපය ඇති තැනකම තමයි විඥානයාගේ පහළවීම කියන කාරණය සිද්ධ වෙන්නේ. ඒ නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය වෙනවා කියලා කතා කරන ඒ ඒකකයේ තුල ඇති අර්ථය තමයි අපි එතනදී කතා කරන්නට යෙදුනේ. එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය වෙනවා කියනකොට අප තේරුම් ගත යුතුයි එතන නාම රූප පරියාය කතා කරන්නේ අර සහජාත විඥානයක්, ඒ කියන්නේ විඥානය හා සහජාත නාම ධර්මතා ටිකක් විදිහට නෙමෙයි, කර්ම සිතකට මේ කර්ම විඥානයගේ බැස ගැනීමක් සිද්ධ වෙන තැනක් පිළිබඳවයි අපි කතා කරන්නේ. නාම රූපය මත පිහිටා සිටීමෙන් මේ කාරණේ සිද්ධ වෙනවා. නාම රූපය එතනදී ක්ෂේත්‍රයේ විදිහට, භූමිය විදිහට තමන්ගේ පැවැත්ම සිද්ධ කරනවා කියන කාරණය. විඥානයේ පිහිටා සිටින්නට අවශ්‍ය, වැඩෙන්නට අවශ්‍ය, අර බීජ ටික පැලවෙන්නට අවශ්‍ය ක්ෂේත්‍රයේ බවට පත් වුණා වගේ ප්‍රතිසන්දි විඥානයේ දැස ගැනීමට පිහිටා සිටින්නට අවශ්‍ය ඒ ගති නිමිති නැතිනම් කර්ම නිමිති ආදිය සකස් කරලා දීලා ඒ ඇසුරු කරගත්ත නාම රූපයකට විඥානයගේ දැස ගැනීම සිද්ධ වෙනවා කියන කාරණේ තමයි මෙතනදී මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සකස් වෙනවා කියන කාරණාව තුළ කතා කළේ. එතකොට එදා අපි කතා කරපු මාතෘකාවේ අපි පටිච්චසමුප්පාද න්‍යාය ඔස්සේ කතා කරපු පළවෙනි එක තමයි ඒ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සකස් වෙනවා කියන එක. ඒ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සකස් වෙනවා කියලා කියපු තැන තමයි අද දවසේදී මේ දේශනාව තුළ පැහැදිලි කරන්නට මතු කරන්නට අවශ්‍ය වන ප්‍රධානම කාරණාව බවට පත් උනේ. එතන නාම රූපය කියන අදහස් කරන තැන, නාම රූපය කියලා කතා කරන තැන ඒ නාම රූපයේහි ස්වභාවයේ බවට පත් වෙන්නේ අර ස්කන්ධ ධර්මතාවයන්ගෙම, එහෙම නැතිනම් ඒ මතම කර්ම විඥානයගේ පිහිටා සිටීම. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන රූපය අසුරු කරගත්ත පැත්තත්, ඒ වගේම වේදනා, සංඥා, සංස්කාර කියන නාම ධර්මතා ටික අසුරු කරගත්ත පැත්තත්, මේ ටික විඥාන ත්‍ිතියක් බවට පත් වෙනකොට විඥාණයට පැවැත්මක් කරන්නට, විඥානයේ පිහිටා සිටින්නට තැනක් බවට පත් කරගත්ත තැනක තමයි විඥානයගේ දැස ගැනීමක් සිද්ධ වෙන්නේ. අපි අපේ ජීවිතයේ පැත්තෙන් අපි අරගෙන කතා කළොත් කෙනෙකු ප්‍රතිසන්දි වශයෙන් මව කුසකට විඥානයගේ දැස ගැනීමක් සිද්ධ වෙන අවස්ථාව පිළිබඳව කතා කරනවා නම් චුතිය සහ උත්පත්තිය අතර ඇති වෙනස පිළිබඳව, නැතිනම් චුතිය සහ උත්පත්තියෙහි සිද්ධ වෙන දේ පිළිබඳව මේ ජීවිතයේ අවසාන වශයෙන් අපිට ඇතිවන කර්මය සහ ගතිය, කර්ම නිමිති සහ ගති නිමිති කියන ටික නිසා අරමුණු වන තැනකට, අරමුණු වන මෞකසකට විඥාන වශයෙන් දැස ගැනීම සිද්ධ වෙනවා. එතකොට ඒ අරමුණු වීම කියන තැනට අදාළ නාම රූප ධර්මතාවයන්ගේ පිහිට ලබන නිසාම තමයි මේ විඥානයගේ දැස ගැනීමක් සිද්ධ වෙන්නේ. එතන නාම රූප ධර්මයන්ගේ ප්‍රතිෂ්ඨාවක් ලැබෙන්නේ නැත්තම් විඥානයගේ දැස ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නාම රූප ධර්මයේ විඥානයේ ප්‍රතිෂ්ඨාවක් ලබන්නෙම අර බීජ සූත්‍රයේදී වතුර වගේ තණ්හාව උපකාරයෙන්, තණ්හාව නිසාම තමයි ඒ විඥාන ත්‍ිතිය ලබන්නේ. ඇත්ත නොදන්නාකම නිසා, නාම රූපේහි ඇත්ත නොදන්නාකම නිසා, අවිද්‍යාව නිසාමයි ඒ විඥානයේ නාම රූපේහි පිහිටා සිටින්නේ.
ඒ නිසා අවිද්‍යාව සහ තණ්හාව කියන කාරණා දෙක මූලික කරගෙනම තමයි කෙනෙකු ප්‍රතිසන්දි වශයෙන් අරගෙන යන්නේ. එතනදී අවිද්‍යාව කියන දේ ප්‍රධාන නොකරගත්තත් තණ්හාව කියන දේ ප්‍රධාන කරගෙනයි කතා කරන්නේ. ඒ නිසා තණ්හා නැමැති ගෙවල් හදන වඩුවෙක් හැටියට කතා කරනවා. ඒ තණ්හාව තමයි ඒ තන ප්‍රතිසන්දි වශයෙන් පැමිණවීම සිද්ධ කරන කෙනා. එයා ප්‍රතිසන්දි වශයෙන් පැමිණවීමේ කාර්යභාරය සිද්ධ කරන දේ හැටියටනේ තණ්හාව පිළිබඳව විග්‍රහ වෙන්නේ. එතකොට ඒ තැනට උත්පත්තිය පිණිස පැමිණවීම කියන කාරණය. අපිට එතකොට ඒ සමුදය සත්‍ය එහෙම නැතිනම් තණ්හාව කියන දේ උපකාර කළේ අර නාම රූපයේහි ඇත්ත නොදන්නා විද්‍යාව මත නාම රූපයේ ක්ෂේත්‍රයේ බවට පත් කරගෙන විඥානයාගේ පැමිණීම සිද්ධ කරන්නේ. ඒ නාම රූපයේ ඇති තැනකම තමයි විඥානයාගේ ගතිය, විඥානයාගේ චුතිය, විඥානයාගේ උත්පත්තිය කියලා අපි කතා කරනවා නම් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් ඒ බීජ සූත්‍රයේදී අපි ඒ සාකච්ඡා කරන්නෙම නාම රූපය කොහොමද ප්‍රත්‍ය වෙන්නේ විඥාණයට කියලා. නාම රූපය කොහොමද විඥානයේ පැවැත්මට හේතු බොහෝත වෙන්නේ කියන කාරණාව. එතකොට මේක චුති ප්‍රතිසන්දි විදිහට මේ විදිහට කතා කරනවා වගේම ප්‍රවෘත්තිය තුලත් ප්‍රවෘත්ති විපාකයන් ජනනය කිරීම සඳහා මේ ආකාරයටම ප්‍රත්‍ය වීමට හැකියාවක් තියෙනවා. නාම රූපයන්ගේ අඤ්ඤමඤ්ඤ එකිනෙකාට ප්‍රත්‍ය වීම කියන එක මේ නාම රූප විඥානයන්ගේ අපිට ප්‍රවෘත්තිය තුලත් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මේ ප්‍රවෘත්ති සහ ප්‍රතිසන්දි වශයෙන් මේ බෙහෙදේ අපි තේරුම් ගත යුතු වෙනවා. ඒ නිසා අපි ඉදිරි දවසකදී මේ කාරණා ටික ඔක්කොම කතා කරන්න ගියොත් පැටලෙන නිසා අපි විඥාන ප්‍රත්‍යයෙන් කොහොමද නාම රූප සකස් වෙන්නේ කියන කාරණාව ඉදිරියේදී අපි කතා කරමු. මොන මට්ටම් වලින්ද කියන එක අද ප්‍රධාන ලෙස සමුච්චයක් විදිහට අපි ගත්තොත් අපි කතා කළේ නාම රූප ධර්මයේ පිළිබඳව. නාම රූප ධර්මයන්ගේ යෙදීම එක පරයයකින් විතරක් අපිට නාම රූප ප්‍රත්‍යයෙන් විඥාන වෙනවා කිව්වහම අර්ථ ගන්නවන්නට පුළුවන් කමක් නැහැ කියන එකත් ඒ තැන ඒ අර්ථයෙන් දත යුතුයි. විපාක අවස්ථාවන්ගේ විපාක විඥානයේ හටගන්නෙත් නාම රූප ප්‍රත්‍යයෙන්. හැබැයි එතන නාම රූප වෙනස්. කර්මය තුල නාම රූප වෙනස්. එතන අර්ථගත යුත්තේ වෙනස් ආකාරයකින් කියන කාරණාවක් පැහැදිලි කළා. ඊට පස්සේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයේ සකස් වෙනවා කියනකොට නාම රූපයෙන් විඥානයේ සකස් වෙන්නේ කොහොමද කියන කාරණාව තමයි අපි මෙතනදී වැඩිපුර අවධානයක් යොමු කළේ. එතකොට ඒ නාම රූපය කර්ම නිමිති ගති නිමිති සකස් කිරීම විදිහට ප්‍රතිස්ථාවක් සපයලා තියෙනවා. එහෙම නැතිනම් පිහිටා සිටීමට භූමිය වෙලා තියෙනවා. පිහිටා සිටීමට තැන වෙලා තියෙනවා. විඥානයගේ පිහිටා සිටීමට ඒ අර්ථයෙන් නාම රූපය විඥාණයට ප්‍රත්‍ය වෙනවා කියන කාරණාව අපි මෙතනදී කතා කළා. අපි ඊළඟ දවසකදී කතා කරමු අනිත් කාරණාවන් සම්බන්ධයෙන්. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරමු මේ වෙලාවේ. ප්‍රශ්න ගැටලු නැහැ වගේද කාටවත්? සංසර්ණයි. ඔව් තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මට වැරදිලාද දන්නේ නැහැ තේරුනේ. දැන් ඔබ වහන්සේ කිව්වා නාම රූප පත්‍ය විඤ්ඤාණං වෙන සිද්ධියේ මේ ප්‍රතිසන්දි විදියට මේ පෙන්눔 කරේ. ඔව්. ආවිනාස දැන් ඔබ වහන්සේ කිව්වේ දැන් මෙතන සංධියක් නේ ಜಾති දෙකක් අතර. එතකොට දැන් මෙතනින් චුති සිත ප්‍රතිසන්දි විඥාණය යන්න ඉස්සෙල්ලා ඔබ වහන්සේ කියන්නේ අර අතනදී නාම රූප ටික සකස් වෙලා තියෙනවා යම් විදියකට. එතකොට කොහොමද මෙතන තියෙන විඥාණය දන්නේ අතෙන්ට යන්න ඕනේ කියලා? ඒක මේ සිතෙහි අරමුණු කිරීම වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ චුති සිතට අපි දැන් රුවන්වැලි සෑය මතක් වෙලා අපි කුසල මිශ්‍රිත කර්මයක් නම් අපිට සිහිපත් වෙන්නේ. ඒකට ඒ රුවන්වැලි සෑය විඳින්න පුළුවන් තැනකට එහෙම නැතිනම් ඒ විදිහේ ආත්ම භාවයක් ඒ විදිහේ වටපිටාවක් සකස් කරන්නට පුළුවන් මට්ටමේ තැනක් තමයි අරමුණු වීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ මෞ කුසකට මෙහෙන් අරමුණු කරනවා කියන
ඒ ඊට සුදුසු තැනක් අරමුණු කිරීම වශයෙන්ම තමයි විඥානය එතනට බැස ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට මේ පැත්තෙන් ඊට සුදුසු වූ තැනකට ආරම්මණයක් නැත්තම් ඒකේ බැස ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ නාම රූප ධර්මයන්ගේ පිහිටා සිටීමක් නැත්තම් ඒ අනුව බැස ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර ස්වාමීන් වහන්සේ මේ පැත්තේ ආරම්මණයකට සුදුසු නාම රූප ටිකක් හරියටම කොතනද තියෙන්නේ කියලා ඒක නිකන් ස්කෑන් කරනවා වගේ එකකින් හවුවෙනවද නැත්තම් කොහොමද දැන් ගොඩක් තැන් තියෙන්න පුළුවන් නේ රුවන්වැලිසෑය විදිනවා නම් ඒ වගේ සුදුසු තැන් එතකොට ස්වාමීන් වහන්සේ කොහොමද ඒක ක්ෂණික සිදුවීමක් විදිහට මෙයාට අරමුණු වෙන තැනකට මෙයා බැස ගන්නවා. සමහර විට ඒක එයාට නුසුදුසු වෙන්නත් පුළුවන්. හැබැයි එයාට එතන ඒ නුසුදුසු වෙනකොටම එයාට එතන නැවත එතනින් චුත් වෙලා තව තැනකට යනවා. ඒ විදිහට මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්න සත්‍යයන්ගේ ප්‍රමාණය මෙච්චරයි කියන්න බෑ කියන්නේ. මොකද දැන් අපිට විනය පැත්තෙන් උපසම්පදාව ගැන පවා කතා කරනකොට කතා කරන දෙයක් තමයි දැන් 20 වයස් සම්පූර්ණ වෙලා නැතිනම් මෞකුසෙන් අරගෙන උපසම්පදා කරන්න පුළුවන්. හැබැයි මෞකුසෙන් ගන්න පුළුවන් උපරිම මාස සීමාව මාස 6ක් වෙනකන් විතරයි. මොකද ඊට පෙර මෞකුසකට විඥාන වශයෙන් බැස ගන්න ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් ඕන තරම්. ඊට වැඩි. හැබැයි අර මට්ටමට මොහුකුරා ගියපු එකට නැවත බැස ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා උපරිම සීමාව අච්චරයි පෙන්වන්නේ. එතනින් මෙහාට ගන්න පෙන්වන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ තැන්වලදී පවා විස්තර වෙනවා. ඒ කියන්නේ මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගැනීමත් එතන නාම රූපයේ Tamanට ඒ විඥානයේ පිහිටා සිටීමට විඥානයේ කර්ම විඥානයේ පිහිටා සිටින්න එතන සුදුසු නැත්තම් ඒ කර්ම විඥානයේ ලක්ෂණ ඇති කරන්නේ නැහැ. කර්ම විඥානයේ ස්වභාවය තමයි තියෙන්නේ එතන ඇස් හදනවද කන් හදනවද ආයතන කොච්චර හදනවද කොහොමද හදන්නේ ඒ ලක්ෂණ ටික ඔක්කොම. ඒකට එතන නාම රූප ධර්මයේ ඊට සුදුසු මට්ටමක නැත්නම් එයාට එතන පිහිටා සිටීමට ඇති හැකියාවක් නැහැ. එයා එතනින් චුත් වෙලා තව තැනකට යනවා ප්‍රතිසන්දි වශයෙන්. මේ ස්වාමීන් වහන්සේ හරි ගැඹුරු දෙයක් නේද ඒක කොහෙද විස්තර වෙන්නේ ස්වාමීන් වහන්සේ ඔය චුට්ට ඔය පොඩි කෑල්ල කොටස එහෙම නැද්ද ඔය කාරණාව ගොඩක් අට කතාවලදී තමයි ඔය කාරණාව ගොඩක් දුරට විස්තර කරලා නම් තියෙන්නේ. එහෙම නැතිනම් පොදුවේ විග්‍රහයක් විදිහට විතරනේ විඥානයේ මෞකුසට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නවා කියන කාරණාව විතරයි සූත්‍රයන් තුලදී පැහැදිලි කරන්නේ. අර කාරණාවන් අට කතා තුලදී තමයි ගොඩක් විග්‍රහ කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ අනේ ගොඩක් පිං ස්වාමීන් වහන්සේ තම බොහොම පිං කරන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ පෙරවන් තරණයි. ස්වාමීන් වහන්සේ ඕක ගැන කතා කරනකොට අපිට මේ අපි අහලා තියෙන මේ ධර්මාශෝක රජුරුව අන්තිමට මෙච්චර විහාර කරලා අන්තිමට මැරෙන මොහොතේ ගියේ තිරිසන් ආත්මයකට කියලා. ඒක උදාහරණයක් විදිහට ගන්න පුළුවන් නේද මෙතන? ඔව් උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. එතනදී කියන්නේ ඒ ආසන්න කර්මයේ බවටපත් උනේ අකුසල චිත්තය. අකුසල චිත්තයට අනුරූපව තමයි යාගේ මේ ප්‍රතිසන්දිය සිද්ධ වුනේ. හැබැයි යාට ඒ කර්ම ශක්තිය එතනදී විපාක දෙන්න පුළුවන් සීමාව ඊටම අල්පයි කුසල ශක්තිය බලවත්කම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම මනෝජ් කියලා කෙනෙක් කතා කරන්නේ. ධර්මදේශනාව අහගෙන හිටියා. ස්වාමීන් වහන්සේ නාම රූප සම්බන්ධව සහ විඥානය ඇතුළු පංචස්කන්ධය සම්බන්ධව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේට පහසු නම් උත්තර දෙන්න. ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් කතා කරද්දී හැම වෙලාවෙම නාම රූප මූලික කරගෙනමයි විඥානය පිහිටන්නේ කියන තැන තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ බ්‍රහ්ම ලෝක ගැන විස්තර වෙනවනේ. එක එක බ්‍රහ්මතල ගැන. එතකොට හතරවෙනි ධානයේට සිත දියුණු කරපු කෙනෙක් හතරවෙනි ධානයේදී සිත නිග්‍රහ කරලා සිත නිරුද්ධ කරලා මරණයෙන් පස්සේ කය මිස සිත නැති බඹලව උපත ලබනවායි කියලා විස්තර වෙනවා කියලා මම ධර්මදේශනාවලින් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් අර උපාවචර මට්ටම් වලදී උපත් ගන්න පුළුවන්කම තියෙනවා.
එතකොට ස්වාමීන් වහන්සේ එතන දැන් රූපය තියෙනවා නාම රූප ටික නැතිම දේ කියන්නේ චිත්ත රූප කියන දේ පිහිටන්නම නැද්ද සහ එහෙම පිහිටන්නවා කියන දේ කොහොමද සිද්ධ වෙන්නේ කියන දේ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ ගොඩක් පිං. එතනදී මේ රූප ධර්මයන්ගේ පැවැත්මක් නැහැ, නාමයන්ගේ පැවැත්මක් විතරයි. එතන කර්ම විඥානයේ සකස් වීම කියන කාරණාව සිද්ධ වෙන්න තැනකදී රූපේහි ඇසුරු වීමක් නැතුවම ඒ භවයට අදාළ තැනකට ප්‍රතිසන්දි වශයෙන් දැස ගැනීම සිද්ධ වෙන්නේ. ඒ නිසා අරූප භවයන්හිදී කිසිම ආකාරයක රූපයක පැනවීමක් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒ පටිච්චසමුප්පාද පෙළත් ඒ අනුව වෙනස් වෙනවා. එතන පටිච්චසමුප්පාදය ඒ බැස ගන්න තැන නාම රූපය කියලා කතා කරන්නේ නැහැ. ඒ තැන නාමය විතරයි කතා කරන්නේ. එතකොට මේ නාමයෙන් නිසා විඥානයේහි පැවැත්මක් ගැන විතරයි එතනදී කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි අද කාම ධාතුව මූලික කරගෙන කාම ධාතුවට මුල්ව තමයි මේ කාරණා ටික මේ විදිහට කතා කරන්නේ. නමුත් අර වගේ අරූපාවචර මට්ටමකදී නාම ධර්මතා ටික මුල් කරගෙනම තමයි කෙනෙකු ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. එතනදී චිත්තජ රූප වශයෙන් හෝ සියුම් රූපයක පැවැත්මක් එතන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ අරූපාවචර මට්ටමක සියුම් ඌද රළු ඌද රූපයක් කෙසේවත් පැනවීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ හින්දා එතනදී නාම ධර්ම අවසරයි. දැන් එතන ස්වාමීන් වහන්සේ අරූපාවචර කියන තැන ටිකක් තේරුම් ගන්න පහසු වුණත් ස්වාමීන් වහන්සේ රූපාවචර කියන තැන පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු බවක් තියෙනවා. ඒ කියන්නේ රූපාවචර කියන තැනකදී අපිට මේ රූපය ඇසුරු වෙනවමයි. රූපය ඇසුරු කරගෙනමයි රූපාවචර මට්ටම් වලදී විඥානයේ බැස ගැනීම සිද්ධ වෙන්නේ. කියන්නේ රූපයත් එතනදී සකස් වීම සිද්ධ වෙනවා. ඒක අපි කතා කරන මට්ටමේ රූපේ නෙමෙයි එතනදී රූපේ කියන දේ ගන්නෙ. එතනදී අපි දැන් රූපාවචර ධානයක් අපි වඩන්නේ චතුත්ථ ධානය දක්වාම උපදවන්නේ යම්කිසි ආරම්මණයක් නිසානේ. කියන්නේ මේ කසින නිමිත්තක් හරි සමත නිමිත්තක් හරි රූප නිමිත්තක් ආසේවනය කරලා තමයි ඒ ධානයන්ටපත් වීම සිද්ධ කරන්නේ. එතකොට ඒ නිමිත්ත කියන දේ අසුරු කරගෙනම තමයි එයාගේ ඒ කර්මයේ සකස් කිරීමත් ඒ විපාකයට පැමිණීමත් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ තැනකදී හැම වෙලාවකදීම නාම රූපේ කියන දෙකම අසුරු වීම සිද්ධ වෙනවා. මොකද ඒ සිත හා සමගව යෙදිලා තියෙනවා චිත්තජ මට්ටමෙන්ම. ඒ කියන්නේ සිත සමග එකට උපදින මට්ටමෙන්ම ඒ නිමිත්ත යාට රූප නිමිත්තක් විදිහට යෙදිලා තියෙනවා. ඒ හින්දා එයාටත් පංචවෝකාර කියලා හඳුන්වන්නේ. අර චතුෝකාර කියලා හඳුන්වන නාම ධර්මතා ටික පැත්තෙන් නෙමෙයි, රූපයත් සමගම කතා කරන ස්කන්ධ පහක පැවැත්ම පැත්තෙන්ම තමයි එයාගේ පැවැත්මත් හඳුන්වන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඒ කියන්නේ එතනදී අපි තේරුම් ගන්න ඕනේ මේ අර රූපය කියන එක ඍජුවම ඒ කියන්නේ අපිට තියෙන ස්ත්‍රියක් පුරුෂයෙක් කියන මට්ටමේ රූප නෙමෙයි. එතන රූපේ කතා කරන්නේ අර වගේ ධ්‍යාන සිතහා යෙදී පවතින රූප නිමිත්ත මිසක මේ මට්ටමේ රූපයක් නෙමෙයි. ඒ නිසා බ්‍රහ්මේක කියන තැනක එතන රූපාවචර මට්ටමක උනත් බ්‍රහ්මේක කියන තැනක තියෙන රූපය අපි සාමාන්‍යයෙන් අපේ ස්වභාවය තුළ කතා කළාට අපේ ස්වභාවය තුළ කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතන සෝතේ තියෙනවා, ඒ වගේම එතන චක්කුව තියෙනවා. එතන සෝතායතනේ සහ චක්කායතනේ පනවන්නේ දිබ්බ චක්කු සහ දිබ්බ සෝත කියන දෙකට අදාළව මිසක අපේ වගේම කනක් තියෙනවා සහ අපේ වගේම ඇහැක් තියෙනවා කියන අර්ථයකින් නෙමෙයි. ඒ හින්දා එතන කබලින්කාර ආහාරය අනුව යැපෙන මට්ටමේ ඒ මට්ටමේ රූපයක් ගැන කතා කරනව නෙමෙයි. කියන්නේ අපේ මේ රළු මට්ටමේ රූපයක් ගැන කතා කිරීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ධ්‍යාන සිත හා සමගව යන රූපාරම්මණය තියෙන නිසායි එතන රූපේහි පැවැත්ම ගැන රූපාවචර මට්ටමේදී කතා කරන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ඔබ වහන්සේට. අවසරයි ස්වාමී.
ස්වාමීන් වහන්සේ මට පොඩි ගැටලුවක් තියෙනවා. දැන් අපි සසර පුරුදු කියන එක කොහොමද ගෙනියන්නේ කියන එක ස්වාමීන් වහන්සේ. අර අපි අහලා තියෙනවා බ්‍රාහ්මණෙක් 500 වතාවක් කලින් ජීවිතේදී බ්‍රාහ්මණෙක් වෙලා නිවන් දැක්ක රහත් වෙච්ච අවස්ථාවේදී වසලයා කියලා අර මේ අනික් භික්ෂුන් මේ අනික් අයට කතා කරද්දී ඒක සසර පුරුද්දක් කියලා විස්තර කරා. අපේ හැමදෙරෝනි සසර පුරුද්ද කොහොමද යන්නේ? ඒක ඊළඟ භවයට යන එක ගැන පොඩ්ඩක් පුළුවන් නම් පහදලා දෙන්න අපේ හැමදෙරෝනි. සසර පුරුදු කියන කාරණාව ඒක මේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචනේ තමයි වාසනා ගුණය කියන එක. කියන්නේ අපි සාමාන්‍ය ලෝකේ කතා කරන අපි එයා වාසනාවන්තයි කියන එක නෙමෙයි, වාසනා ගුණය කියන එක තමයි සසර පුරුදු කියන එක තුල කතා කරන්නේ. එතකොට ඒ සසර පුරුදු කෙනෙකුගේ හිත පැත්තෙන්ම ඒ පුරුදු වීම සිද්ධ වෙනවා. අපි සාමාන්‍ය ව්‍යවහාරය තුළ කතා කරනවා, පාරමිතා පුරනවා, ඒ වගේ දේවල් අපි කතා කරනවා. එතකොට ඒ හිතේ තියෙන ගතියක්, හිතේ තියෙන ස්වභාවයක්, හිත එක පැත්තට පුරුදු කරන්නට පුළුවන් දෙයක්, එක පැත්තකට නමන්නට පුළුවන් දෙයක් කියලා. ඒ කියන්නේ එක වීතියකට, එක අරමුණු ප්‍රදේශයකට හිත නැඹුරු කළාට පස්සේ ඒ ආරම්මණයට බරව ඒ පැත්තට යොමුව තමයි චිත්තචෛතසික ධර්මතා වැඩිපුරම පහළ වෙන්නේ. ඒ කියන්නේ මට මතක විතක්ක සංතාන සූත්‍රය හෝ දෙදා විතක්ක සූත්‍රය වගේ මජ්ක්‍ධිම නිකායේ පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ මහණෙනි එක පැත්තකට කාමයේ පැත්තට හිත නැමුවට පස්සේ ඒ පැත්තෙන් මානසිකාර්යය තමයි හටගන්නේ. ඒ වගේ හිත කියන එක පුරුදු වෙන ධර්මයක්. මොකද හිතෙහි පවත්නා ස්වභාවය තමයි හැම වෙලාවකදීම දැන් හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා තමයි. හැබැයි ඒ නැති වෙන හිතෙහි ලක්ෂණ ටික උපුටලා අරගෙන තව හිතක් හටගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් චක්කු විඥාන සිත හටගෙන නිරුද්ධ වුණාට චක්කු විඥාන හිතේ ලක්ෂණ ටිකම තමයි මනෝ ධාතු සිතෙන් ඔසවලා දෙන්නේ. මනෝ ධාතු සිතෙන් ඔසවපු ලක්ෂණ ටිකම තමයි මනෝ විඥාන ධාතු සිතෙන් අසුරු කළ අරමුණු කළ දැනගන්නේ. මනෝ විඥාන ධාතු සිතෙන් උපද්දපු ධර්මතා ටික තමයි කර්ම මනෝ විඥාන ධාතු සිතකින් නැවත කර්මයක් විදිහට අසුරු කරන්නේ. ඒකට ඒ වගේ හිතේ තියෙනවා ප්‍රත්‍ය වෙන ක්‍රමයක්, ප්‍රත්‍ය වෙන ස්වභාවයක්. එතකොට ඒ ප්‍රත්‍ය වෙන ස්වභාවය තුළ අපිට හිත එක පැත්තකට වඩා පුරුදු කරන්න ගත්තට පස්සේ ඒ පැත්තට හිත නැඹුරු වෙනවා. ඒ නිසාම තමයි අපි සසරින් සසරට යෑම ගැන පැසකින් තබලා අපි මේ ජීවිතේදී වුණත් හිත නෙක්ඛම්මයේ පැත්තට බරව විතර්ක කරන කෙනෙකුට ඒ පැත්තට බර විතර්ක තමයි පහළ වෙන්නේ. ඒ වගේම කාමයේ පැත්තට බරව හිතන කෙනෙකුට ඒ පැත්තට බර විතර්ක තමයි පහළ වෙන්නේ. හිංසාවට බරව හිතන විතර්ක ඇති කෙනෙකුට ඒ පැත්තට බර විතර්ක තමයි පහළ වෙන්නේ. එතකොට ඒ විතර්කයේ තියෙන ස්වභාවයක්. ඒ ස්වභාවය හිතේ ස්වභාවය තමයි ඒ තැනට පුරුදු වෙනකම. එතකොට ඒක ප්‍රතිසන්දි වශයෙන් කෙනෙක් සාමාන්‍යයෙන් ගෙනෙන ස්වභාවයක් තියෙනවා. කර්ම වශයෙන් බැසගත්තට භවයෙන් ප්‍රතිච්ඡන්න වෙනවා කියලා අපිට සාමාන්‍යයෙන් මව් කුස තුල ඉන්න කාල පරිච්ඡේදය තුලදී මේ නාම රූප ධර්මයන්ට මේ නාම රූප ධර්මතා ටික සකස් කරන්න විඥානයේ වැය වෙලා විඥානයේ පිහිටා සිටීමට නාම රූප දෙක උපකාර වීම නිසා එතන ඇති වෙන අඤ්ඤමඤ්ඤ ධර්මතාවය නිසා අර සසරේ ඉඳලා ගෙනාපු බොහෝ ලක්ෂණයන් මැකිලා රූපයට අනුව සිතට අනුව රූපේ පැවැත්ම සිද්ධ වෙනවා. ඒ නිසා අපිට ගිය ජීවිතේවා මතක නැහැ. හැබැයි එහෙම මතක නැති වුණත් අර හිතෙහි යෙදෙන නිස්සේවන ගතිය නිසා අර බොහෝ පුරුදු කරපු හිතට දැඩිසේ දැනුණු ගතියක් අතහැරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බෝධිසත්වයන් වහන්සේ ගිහිගේ අතහැර යාම ප්‍රගුණ කරලා තියෙන නිසා බෝධිසත්වයන් වහන්සේ මොන දේ තිබුණත් ගිහිගේ අතහැරලා යාමට ඒ හිත නෙක්ඛම්මේ පැත්තට නැඹුරුව තියෙන ගොඩක් අවස්ථාවලදී. ඒ වගේ අපි ඒකට කියනවා පාරමිතා පිරීමක් කියලා. ඒ වගේ දැන් හිතේ ස්වභාවය ඉස්මතු වෙනවා අර භවයෙන් ප්‍රතිච්ඡන්න වෙලා ඒ සිදුවීම් සම්පූර්ණ අමතක වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඒ ගතිය ඉස්මතු වීම සිද්ධ වෙනවා. ඒකට රහතන් වහන්සේ නමකට උනා ඒ විදිහට ඒ වාසනා ගුණය උපදින්න පුළුවන්කම තියෙනවා. ඒක කර්මය නෙමෙයි, ඒක විපාකය. ඒ කියන්නේ අද වර්තමාන තුලන ඔක සෑහෙන අවභාවිතාවට ලක් කරනවා. ඒක ඒ වාසනා ගුණය කියන එක ඒ කියන්නේ ඒක විපාකයේ තුලම උපදින මනෝ විඥානයේ තුලම විපාක මනෝ විඥානයේ තුලම උපදින ලක්ෂණයක් තමයි
ඒ ගතිය ප්‍රතිචාර දක්වන පැත්ත. ඒ කියන්නේ අපි පුරුදු කරලා තියෙන පැත්තෙන් තමයි ප්‍රතිචාර දක්වීම සිද්ධ වෙන්නේ. හැබැයි අද මේ මිනිස්සෙකුට කෑකෝ ගහලා ඒකත් සාධාරණීකරණය කරන්න හදන සමහර අය මේ ගතිය නිසායි කියලා. ඒක නෙමෙයි අර විපාකයේ පැත්තේ. මෙයාගේ ස්වභාවයෙන්ම තමයි ඒ ගතිය. එතකොට ඒක මේ දොස් කීමක් හිතලා දේශ සහගත ප්‍රකාශනයක් නෙමෙයි. පිළිඳ වච්ච තරුණහන්සේ අර වසලේ කියලා ආමන්ත්‍රණය කිරීම. එතනින් එහාට ගිහිල්ලා මේ බනිනවා කියන එකත් නෙමෙයි උන්වහන්සේ සිද්ධ කරන්නේ. අර වචනය ප්‍රකාශ කිරීම පමණයි. වසලේ කියන වචනය ප්‍රකාශ කරන තැනටපත් වීම. එතකොට එතනදි සිද්ධ වෙන්නේ අර හිතේ ඇති වාසනා ගුණය කියන එක විපාකයේ පැත්තෙන් ප්‍රතිචාර දැක්වීම පැත්තෙන් නිකම්ම ඉපදිලා තියෙනවා. එතකොට ඒ හිතේ උපදින ගතිය තමයි එක පැත්තකට නැඹුරු කරලා පුරුදු කරපු ගතිය කියන දේ තමයි එතනදි තියෙන්නේ. ඒකෙන් කියන්නේ කලින් ඉඳලා ආවේ එකම හිත කියන එක නෙමෙයි. ඒ හිතේ ගති ලක්ෂණ ටික දිහා බලාගෙන තමයි අනිත් හිත ඉපදෙන්නේ. ඒ හිතේ ගති ලක්ෂණ ටික දිහා බලාගෙන තමයි අනිත් හිත උපදින්නේ. මේ විදිහට හිතේ තියෙනවා ප්‍රධාන වශයෙන්ම එක පැත්තකට නැඹුරු කරන්න පුළුවන්කම. ඒ එක වීතියකට එක දිශාවකට හිත නැඹුරු කරලා තියෙනකොට ඒ අනුව තමයි ඒ චිත්ත නියාමයේ තියෙන්නේ. ඒ අනුව තමයි සිත් පහළ වීම සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි සමහර විට භාවනා නොවැඩුණත් එක දිගට භාවනාවේ හිත යොදවන්න අමාරුවෙන් හරි කියලා කියන්නේ. සමහර විට බන නොතේරුණත් එක දිගට අහන්න කියලා කියනවා ඒ හේතු නිසා. මොකද ඒ පැත්තට හිත බර කරලා ඒ පැත්තට හිත නැඹුරු කරලා පුරුදු කරන්න ඕනේ නිසා. ඒ වගේ හිතේ තියෙන ගතිය තමයි පුරුදු වෙන ගතිය, නැමෙන ගතිය. ඒ නැමෙන ගතිය නිසා පුරුදු වෙන කම නිසා ඒ සසරේ ඉඳලා පුරුදු කරපු ගති මේ ජීවිතේදී ඉස්මතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක පිළිඳ වෙච්ච මහරහතන් වහන්සේට විතරක් නෙමෙයි සමාජය තුළ සමහර විට ඉන්න බොහෝ දෙනෙකුටත් ඒ සසරේ ඉඳලා ගෙනාපු පැති නිසා කෙනෙක් ස්වභාවයෙන්ම ධර්මයේ පැත්තට නැඹුරුයි, කෙනෙක් ස්වභාවයෙන්ම ප්‍රඥාව අවදි කරන පැත්තේ ඉන්නවා, කෙනෙක් ස්වභාවයෙන්ම අකුසලයට බරව ජීවත් වෙනවා. එතකොට ඒ කෙනා මොන හොඳ පරිසරයක අපි හදන්න බැලුවත් ඒ කෙනා සමහර විට අකුසලයේ පැත්තට තමයි බර වෙන්නේ. එතකොට ඒ අය සසරේ ඉඳලා ගේන සසරේ ඉඳලා පුරුදු කරන පැති. ඉතින් ඒ පැති වලට වාසනා ගුණ කියලා කියනවා. ඒක චිත්ත නියාමයක්. නියාම ධර්මයක් විදිහට හිත ඒ පැත්තට බරව ඒ පැත්තට නැඹුරුව කටයුතු කිරීම සිද්ධ වෙනවා. කුසලයේම වැඩිම කරොත් අපිට ඒක වැඩි දියුණු කරගන්න පුළුවන් ඒ පැවැත්ම තුළම නේද ස්වාමීන් වහන්සේ? ඒ පැවැත්ම තුළම හිත අපි කුසලයේ තුල පුරුදු කරනවා නම් ඒ කුසලයේ තුලම නිස්සිත විතර්ක තමයි ඊට පස්සේ අපිට ඇති වෙන්න ගන්න. අපිට ස්වභාවිකවම අපේ හිත කුසලයේ පැත්තට බර වෙනවා. කුසලයේ පැත්තට අද අමාරුවෙන් නමුත් හිත පුරුදු කළොත්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර සූත්‍රයේදී ඒ කාරණාව පැහැදිලි කරන්නේ මහණෙනි හිත පුරුදු කරන්න පුළුවන් දෙයක් කියන නමන පැත්තට හිත නැමී පවතිනවා කියලා. එහෙනම් අද කුසලයේ පැත්තට නැමුවොත් කුසලයේ පැත්තට බර කරගත්තොත් ඒ පැත්තේ විතර්කයන්ම අපිට ඇති වෙන්න ගන්නවා. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ කර්ම විපාක සිද්ධ වෙන්නේ ওই ක්‍රමයටමද? ඔව් කර්ම විපාක සිද්ධ වෙන්නේත් ওই ක්‍රමයටම තමයි. විපාක කියන එකෙන් අපිට අර ප්‍රතිසන්දි විපාක කියන මට්ටම එක විදිහකට එනවා. ඊට පස්සේ අනිත් කර්ම විපාක කියන එක විවිධාකාරයෙන් එන්න පුළුවන්කම තියෙනවා. එක පැත්තකින් ප්‍රතිසන්දි කර්මයේ සමගම අපිට කර්ම සංප්‍රයෝගය එන්න පුළුවන්කම තියෙනවා. මේ ජීවිතේ මෙන්න මේ කාල පරිච්ඡේදයේ මේ දේ වෙන්න පුළුවන් කියන මට්ටමකින්. සමහර විට කර්මය කියන දේ ඍතුවට බලපාලා ඒ ඍතුව වෙනස් වීම නිසා අපිට කර්මයෙන් අපිට බලපෑමක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම දැන් අර එළුදෙනකගේ කතාව තියෙන ගලකට අකුණක් වැදිලා ගල් වතුරක් ඇවිල්ලා බෙල්ල කැපිලා එළුදෙන මැරෙනවා. එතකොට එළුදෙනගේ කර්මය හැබැයි හිත පැත්තෙන් නෙමෙයි ඒ කර්මයේ බලපෑවි. චිත්ත ප්‍රත්‍යයෙන් නෙමෙයි ඒක බලපෑවි. එතකොට ඒ කර්මය බලපෑවේ ඍතුවට. එතකොට ඒ කර්ම ප්‍රත්‍ය ඍතු ප්‍රත්‍යයට ප්‍රත්‍ය වෙලා තමයි ඒක මෙතෙන්ට බලපෑම සිද්ධ වෙන්නේ. ඒත් ඒ වගේ මේ ඒ ප්‍රත්‍ය බලපෑම කියන දේ වෙන වෙනස්ව සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක හිත පැත්තෙන්ම සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කර්ම විපාක කියන එක හැම අවස්ථාවකදීම. එතකොට බාහිර හේතුවට බලපාලත් ඒක බලපාන්න පුළුවන්කම තියෙනවා. කර්මය කියන එක සමහර වෙලාවට අපිට ඍතුවට වගේ දෙයකට බලපාලත් බාහිර තියෙන දෙයකට ගහක් කඩන් වැටලා අපිව මැරෙන්න පුළුවන්කම තියෙනවා. ඒක අපේ කර්ම ශක්තිය නිසා. ඒ ගහකට යට වෙලා මැරෙන්න පුළුවන් කයක් ලැබිලා දීම
උපුරුම කරවීම ප්‍රතිසන්දි කර්මයේ පැත්තෙනුත් ඒ වගේම අපිට ප්‍රවෘත්තිය තුළ අර විදිහට ගහ කඩන් වැටෙන සිදුවීම ඒක කිසිම සම්බන්ධයක් නැහැ අපේ හිතවලට. නමුත් මේ ජීවිතයේ මේ හිතට බලපෑමක් හිත නිසා ගහ කඩන් වැටීමට බලපෑමක් උනේ නැහැ. නමුත් ගහ කඩන් වැටිලා තියෙනවා අපි කර්මය මේකට බලපෑම නිසා. ඒකට කියනවා කර්ම නියාමය කියලා. අපිට ඒක න්‍යාම ධර්මයක් විදිහට විතරයි අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඒක මේ ඇත්තටම කර්ම විශ්යක් චින්ත විශ්යක් හැටියට බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. ඒ හේතු නිසාම. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්ද? ඔව් එහෙමත් කියන්නේ. ස්වාමීන් වහන්සේ දැන් රහතන් වහන්සේ නමකට උන්වහන්සේගේ විඥානය නැවත භූමියක පිහිටන්නේ නැහැ කියලා රහත් අවබෝධයට පැමිණුණාට පස්සේ තමන් වහන්සේට විමසන්න හැකියාව තියනවද ස්වාමීන් වහන්සේ? විමසන්න පුළුවන්කමක් තියෙනවා. අපතිත්‍ිත විඥානය පිළිබඳව උන්වහන්සේට විමසන්න පුළුවන්කමක් තියෙනවා. ස්වභාවිකවම උන්වහන්සේට ඒ පිළිබඳව ඥානයක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගැටලුව එතකොට ස්වාමීන් වහන්සේ සෝවාන් පුද්ගලයෙක් කියන්නේ මාර්ගඵලලාභීන් වහන්සේලාගේ අතුලත සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයෙකුට පුළුවන් ද ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ ඒ කියන්නේ තමන්ගේ විඥානය නාම ධර්මයන් ඇසුරු කරන්නේ කුමන මට්ටමේද? ඒ කියන්නේ සකු르දාගාමී අනාගාමී තලවලට හරහා අභාවයට පත් වෙනවා නම් ඒ කුමන අවස්ථාවේද හිත ඇසුරු කරන්නේ කියලා විග්‍රහ කරගන්න හැකියාව තියනවද? ඒ සම්බන්ධව විග්‍රහ කරගන්න ධානවල සම්බන්ධතාවයක් තියනවද ස්වාමීන් වහන්සේ? ඒ පිළිබඳව ඇත්තටම දැනගන්න මහත්තයා මේ ධානවල සම්බන්ධතාවය මතම නෙමෙයි ප්‍රහීන සහ අප්‍රහීන කෙලෙස් පිළිබඳව තේරුම් ගැනීමත් එක්ක. ඒ කියන්නේ තමන්ගේ කෙලෙස් මට්ටම සහ ආශ්‍රව මට්ටමත් එක්ක තමයි ditthi සහගත සංයෝජනාදී නොයදෙන නිසා ඒ කෙනාට දැනගන්න පුළුවන්කම තියෙනවා තමන් ඉන්න මට්ටම පිළිබඳව. ඒ වගේම තමන් ඇත්ත දැකපු ඵලසිත කියන දේ ආවර්ජනා කරන්න පුළුවන්කමක් තියෙනවා යාට. ඒ ඵලසිතෙන් ගෙනල්ලා දුන්න ප්‍රඥාව කොයි වෙලාවකවත් එයාට නැසෙන්නේ නැහැ. ඒ නිසා නැවත නැවතත් ඒ ඵලසිතෙහි ස්වභාවය ඵලසිතෙහි ලක්ෂණ ටික එයාට ආවර්ජනා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ අවස්ථාවේදී මේ අහවල් තැනදී මම මේ හිත ඵලයටපත් වුණා කියන ඒ තැන සහ වටපිටාව එයාට අමතක වෙන්න පුළුවන් වෙන ජීවිතයකදී උනත්. හැබැයි ඒ උපදෝගත්ත ඥාන දර්ශනය ඇහැට පෙනෙන නාම රූප ධර්මයේ ඇත්ත දැකපු ඒ ඥාන දර්ශනය එයාට පිහිටා සිටිනවා. ඒ නිසා එයා ඒ ඥාන දර්ශනයට බැසගෙන ඒ ඥාන දර්ශනයට හිත තියන්න පුළුවන්කම එයාට තියෙනවා. එතකොට ඒකේනා දන්නවා මේ කෙලෙස් මේ විදිහට මේ අදහස් ඇති වෙන්නේ නැහැ කියන එක පිළිබඳව එයාටම ප්‍රත්‍යවේක්ෂා නුවණක් තියෙනවා ඵලය පිළිබඳවත් තමන් ඉන්න මට්ටම පිළිබඳව. ඒක ධානයේ තුලින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක තමන් ඉන්න මට්ටම ප්‍රත්‍යවේක්ෂාව තුලින්ම උපදව ගන්න දෙයක්. ඒක හැම ආර්යයන් වහන්සේ නමක් සතුවම පවතිනවා. ස්වාමීන් වහන්සේ එතකොට උන්වහන්සේලාට තමන්ගේ ප්‍රතිසදැන් සෝවාන් ඵලයට පැමිණි සහ එතනින් ඉදිරියට පැමිණුණු වහන්සේ නමක් නම් උන්වහන්සේට තමන්ගේ ප්‍රතිසන්දිය සම්බන්ධව අවබෝධයක් ලබා ගන්න විදර්ශනාවක් භාවිත කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ප්‍රතිසන්දිය සම්බන්ධයෙන් විදර්ශනාවක් භාවිත කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. සමහර විට බැරි අවස්ථා තියෙනවා. සෝවාන් ආර්යයන් වහන්සේ නමකට වගේ ප්‍රතිසන්දි අවස්ථාවකදී තියන් සිහිය පවත්වන්න සමහර විට බැරි වෙන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට ඒ මට්ටමේ කෙලෙසේ දුරු කරගන්න තරම් ඥාන දර්ශනයේ ප්‍රකට නැති නිසා ඒ අනුව ප්‍රතිසන්දියටපත් වෙනවා. සමහර ආර්යයන් වහන්සේ නමක් ඒ විදර්ශනාව බහුල ලෙස ප්‍රගුණ කරපු ආර්යයන් වහන්සේ නමක් අවසාන සිතේ චුතිසිතෙහි ඇත්ත දැකලා අවසාන සිතේ ඇත්ත දැකීම නිසා අපතිත්‍ිත විඥානයතුව පිරිනවම් පානවා. ඒ කියන්නේ ජීවත් තුනේම සෝවාන් ආර්යයන් වහන්සේ සකුදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේ නමක් විදිහට හැබැයි මේ ජීවිතේ පුරාවටම භාවිත කරපු විදර්ශනා ප්‍රඥාව නිසා අන්තිම මොහොතේදී අවසාන හිතේදී මේ භවයේ පහළ වෙන අවසාන හිතේ ඇත්ත දැකලා නාම රූප ධර්මයන් පිරිසිදු දැකලා පිහිටා සිටින්න නැවත නාම රූපයක් නැති මට්ටමටපත් කරලා මේ පරිනිර්වාණයටපත් වෙනවා. ඒ රහතන් වහන්සේට කියනවා සමසිස්සී රහතන් වහන්සේ කියලා. සමස මට ගැටලුවක් තියෙනවා. උපවාසයේ කලින් දීපු උත්තරයට ප්‍රශ්නයට මේ සමස දැන් මව් කුසේ කලලයක් මාස 5ක් යනකම් උපවාසයේ කිව්වා විඥානයක් දැස ගන්න නැතුව තියෙන්න පුළුවන් කියලා.
සමහරවිට එතකොට මාස 5කට පස්සේ මේ කලලේ විනාශ වෙනවද විඥානයක් බැසගත්තේ නැත්නම් අනිත් එක සමහරවිට මේ මාස 5 ඇතුළතම විඥානයක් පිට වෙලා තව විඥානයකට බැස ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවද ඒකට එහෙම වෙන්නේ නැද්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න සර්. එතනදී නිහල් මහත්තයා මට මතක මේ ඒ කියන්නේ මාස 6 වගේ මාස 5 නෙමෙයි මාස 6ක වගේ කාලය. එතකොට එතනදී විඥාණය එතනින් ඉවත් වුණොත් තව විඥානයක බැස ගැනීමක් වීමේ සම්භාවිතාවය ඊටාම වැඩි. ඒ කියන්නේ එතන සැකස්ම තියෙන නිසා එතනදී තව විඥානයක පහළ වීමේ සම්භාවිතාවය අඩුයි. කාලය අඩු වෙන්න විඥානයකට පිහිටා සිටින්න පුළුවන් අවස්ථාව වැඩි වෙනවා. කලලේ මොහුකුරා යන අවස්ථාව කාලය වැඩි වෙන්න විඥානයකට පිහිටා සිටින්නට අවශ්‍ය වටපිටාව අඩු වෙනවා. එතකොට ඒක කාලය අඩු වැඩි වීම මත ඒ ප්‍රතිශතය අඩු වැඩි වීමක් සිද්ධ වෙනවා. නැවත තව විඥානයකට ඒ පිහිටා සිටීමේහි ඇති හැකියාව ඒ තැනක. එතකොට කාලය අඩුයි නම් තව විඥානයකට බැස ගැනීමේ කාල සීමාව එතන පවතිනවා. නමුත් එකම විඥානයක් යම්කිසි කාල සීමාවක්ම රැඳී තිබිලා මාස කිහිපයක කාල සීමාවක් රැඳී තිබිලා එතන ත්‍ෘතිය වෙනකොට වැඩි කාල සීමාවක් රැඳී තිබීම තුළ ප්‍රතිසන්දි පිණිස තව විඥානයක පැමිණීමක් සිද්ධ වීමට ඇති සම්භාවිතාවය අඩුවීමක් තියෙනවා. එතකොට මේ ඒක මව්කුස තුළම මියගිය දරුවෙක් හැටියට අපි සාමාන්‍ය ව්‍යවහාරයේ තුල කතා කරනවා. මොකද එතන විඥානයේ චුත වීම නිසා. සමහරවිට එතකොට මේ කලයේ නාම ධර්ම නැතුව නිකන් වගීම සරල කොටසක් විතර තමයි හැදෙන්නේ. අර විඥානයේ බැස ගන්නකොටම තමයි නාම ධර්ම ටික පිහිටන්නේ සමහරවිට. ඔව් නාම ධර්ම ටික විඥානයේ බැස ගැනීම සමගම තමයි ඒ ක්ෂණයේදීම තමයි නාම ධර්මතා ටික පිහිටන්නේ. ඒ වගේම නාම ධර්මතා ටිකට අදාළ වුණ රූප ධර්මතා ටිකක්. එතනදී සතර මහා ධාතුවේ උපනිශ්‍රේ භාවයේ තියෙනවා අර අනිකුත් චිත්තජ රූප ටික එතන සකස් කරගන්න. ඒ කියන්නේ රූප ධර්මතා ටික කියන එක. එතකොට ඒ සුදුසු පරිසරය කියන එක එතනදී එක හේතුවක් විතරයි. කලල රූපේ සතර මහා ධාතුව කියන එක. එතකොට එතන රූපේ කියනකොට අපි අර චිත්තජ රූපේන සමග එතන කතා කරනකොට ඒක හිතහා සමගවමයි එතනදී සකස් වීම සිද්ධ වෙන්නේ. හොඳයි තිරුවන් අවසරයි ස්වාමීන් වහන්සේ අපි ඉස්සෙල්ලා අර දීජ සූත්‍රය ගැන කතා කරද්දී ඒකේ අවස්ථා පහක් තියෙනවානේ මේ පළවෙනි ආකාරය ඔබ වහන්සේ කිව්වා අර මූල බීජ අග්ග බීජ පළු බීජ වශයෙන්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය විඥානය බැස ගැනීමේදී ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නානත්ව පහක් තියෙනවායි කියලා. එහෙම තියෙනවද? මොනවද වහන්සේ නානත්ව? ඒ කියන්නේ දැන් අපි බීජ වර්ග ගැන පහක් කිව්වනේ ස්වාමීන් වහන්සේ. බීජ නානත්ව පහක් තියෙනවා. ඒ වගේම දැන් විඥානයේ හිතට බැස ගැනීමේදී ඒ බැස ගන්න ආකාරවල නානත්ව තියෙනවා. බැස ගැනීමෙහි නානත්ව කියනකොට නම් මහත්තයා දැන් අර වෙන වෙනම කතා කරන්න පුළුවන් කම නම් තියෙනවා. හැබැයි ඒක පහක්මයි කියලා කියන්න නම් පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද ඒ තැනට සාපේක්ෂව ප්‍රතිසන්දික්ෂණයේ දැන් කාම ධාතුයේම ප්‍රතිසන්දික්ෂණයේ ආයතන සකස් කිරීමෙහි වෙනස්කම් තියෙනවා. සමහර කෙනෙකු ආයතන 10ක් ඇතුළේ 11ක් ඇතුළේ විදිහට ඒ ප්‍රමාණ ඇතුළේ ඉපදින් තියෙනවා කියලා ධම්මහදේව විභංගෙදී පැහැදිලි කරනවා. ඒකට ඕපපාතිකව උපදින අවස්ථාවන් තියෙනවා. ඒ තැනට එතකොට වෙන වෙනම විඥානයේ පහළ වීම අපිට කතා කරන්න වෙන්නේ. එතකොට ඒ බැස ගැනීම කියන එක වෙන වෙනම කතා කරන්න පුළුවන්. හැබැයි අර පහකට කියන එක සීමා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතනදී අර කර්ම බීජය කියන එක බීජ විදිහට ඒ පහක් කියලා හැඳින්වුවාට බීජ වර්ග පහක් ලෝකේ තියෙනවා. හැබැයි මේ බීජ ලක්ෂණයේ ස්වභාව කොට තමයි කර්ම විඥානීය සැකස්ම කියන එක පැහැදිලි කළේ. අනිත් එක අවසරයි ස්වාමීන් වහන්සේ දැන් මම අහලා තියෙනවා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා නාමයක් නැතුව රූපයක් හැදෙන්න පුළුවන්ද කියලා ඇහුවා. එහෙම බෑ කිව්වා. එහෙම දෙයක් මම අහලා තියෙනවා. ඒක නිවැරදිද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක අදිවචනයක් කියලා කියන නාමයට රූපය අදිවචනයක් කියලා එහෙම දෙයක් කියලා තියෙනවා. එතකොට ඒ කියන්නේ දැන් රූපය කවදාකවත් විඥානයක් නැතුව ඉන්න බෑ කියන එකයි මට තේරුම් ගත්තේ එතනින්. ඔව් මහත්තයා දැන් මෙහෙම පරයයක් ඔය මහා නිදාන සූත්‍රයේදී පැහැදිලි වෙනවා.
ඒ කියන්නේ මේ නාමකයේ පටිඝ සම්පස්සේ සහ රූපකයේ අධිවචන සම්පස්සයක් තියෙනවද කියලා අහන කාරණා දෙකක් පිළිබඳව නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනවද කියලා අහලා ආනන්ද තෙරුන් වහන්සේට කියනවා යේහි ආනන්ද ආකාරයේහි යේහි ලිංගේහි යේහි නිමිත්තේහි යේහි උද්දේශේහි නාමකායස පඤ්ඤාති හෝති තේසු ආකාරේසු තේසු ලිංගේසු තේසු නිමිත්තේසු තේසු උද්දේශේසු අසති අපිනකෝ රූපකයේ අධිවචන සම්පස්සෝ පඤ්ඤායේතාති කියලා. කියන්නේ දැන් නාමකයෙහි පැනවීමක් යම් ආකාරයකින් නැත්තම් ඒ නාමකයෙහි පැනවීමක් නැති තැනක රූපකය පිළිබඳව අධිවචන සම්පස්සයක් තියනවාද කියලා. අපි දන්නවා අධිවචන සම්පස්සය කියලා කියන්නේ නාම ධර්මයන්ගේ ඇති අන්‍යෝන්‍ය ස්පර්ශය කියලා. එතකොට දැන් මෙතන අහන්නේ අනිත් පැත්තට රූපකයේ අධිවචන සම්පස්සයක් පෙනෙනවාද කියලා. එතකොට දැන් රූපය නාම ධර්මයන්ගේ පැවැත්මට රූපය කියන එක අද දවසේදී අපිට උපකාර මට්ටමකයි තියෙන්නේ. රූපය ඇති තැනක තමයි නාම ධර්මතා ටිකේ පැවැත්ම අද සිද්ධ කරන්නේ. ඒ නිසා රූපකයෙහි පැවැත්ම ගැන අපිට ප්‍රකට කරලා දෙන්නේ නාම ධර්මතා ටිකකින්. ඒ හින්දා තමයි මේ ප්‍රශ්නය සාධාරණ වෙන්නේ. නාමයෙහි නාමකයේ පැනවීමක් නැත්නම් රූපකයේ අධිවචන සම්පස්සයක් පෙනේද කියලා අහන්නේ. එතකොට රූපකය පිළිබඳව ඌ අධිවචන සම්පස්සයක් පෙනෙන්නේ නැහැ නාමකය පිළිබඳව පැනවීමක් නැති නිසා. හැබැයි නාමකය පිළිබඳව අධිවචන සම්පස්සයකුත් නැහැ. මොකද නාමකය පිළිබඳ පැනවීමක් නැති නිසා. ඒ කියන්නේ අපි මෙහෙම කිව්වොත් ලෝකේ යම් ආකාරයකින් අපි අඹයි කියලා හඳුන්වනවා නම් ඒ අඹ කියන වර්ගය ලෝකේ නැත්තම් දෙල් ගහේ අඹ තියනවද කියලා අහුවා. ලෝකේ අඹ කියලා જાතියක් තියෙනවා. ලෝකේ මේ අඹ කියන જાතිය නැත්තම් අඹ කියන જાතිය නැති තැනක දෙල් ගහේ අඹ තියනවද කියලා අහුවොත් අපිට දෙල් ගහේ අඹ කියන දෙයක් කවදාවත් හටගන්න හේතුවක් නැහැ අපි දන්නවා. එතකොට අඹ නැත්තම් දෙල් ගහේ අඹ කොහොමත් ඇත්තේ නැහැ කියන්නත් අපි දන්නවා. අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි අධිවචන සම්පස්සය රූපකය අධිවචන සම්පස්සය කියලා කියන්නේ. නාමකයෙහි පැනවීමක් නැත්තම් රූපකය පිළිබඳව රූපකය අසුරු කරගත්ත නාම ධර්මතාවයක පැවැත්මක් කියන්නත් බෑ. එතකොට අර රූප ධර්මයන්ගේ ස්පර්ශයක් වුණා කියලා ඒ ස්පර්ශය දැනගන්නා වූ නාම ධර්මතාවයන් අධිවචන සම්පස්සයන්ගේ පහළවීමක් සිද්ධ වෙන්නේ නැහැ රූපේහි පැනවීම නැති නිසා. ඒ විදිහටම අනිත් පැත්තට කියනවා රූපකයේ පැනවීමක් නැත්නම් නාමකය පිළිබඳව පටිඝ සම්පස්සයක් වෙනේද කියලා. ඒ කියන්නේ රූපය පිළිබඳව හඳුන්වන්නෙම නාමකයත් එක්ක. ඒ කියන්නේ රූපය පිළිබඳව අපි දැනගන්නෙම නාමකය පිළිබඳව පැනවීම මාත්‍රයකින් තමයි අපි රූපය දැනගන්නේ. රූප ධර්මතා දෙකකට පුළුවන් කමක් නැහැ විඥානනයක් ඇති කරන්න. එතකොට ස්පර්ශය කියන ගතිය යෙදෙන්නේ තුන් දෙනෙකුගේ එකතුවේ. මානසිකාරයත් යෙදිලම තමයි ස්පර්ශය කියන ගතිය ඇති වෙන්නේ. එතකොට එතනදී රූපකයෙහි අධිවචන නාමකයෙහි පටිඝ සම්පස්සයක් වෙනේද කියලා අහනවා. රූපකයයි පැනවීමක් නැත්තම්. රූපකය කියලා පැනවීමක් නැත්තම් යම් තැනක ඒ තැනක නාම ධර්මයන්ගෙන් ඔසවා තබන නාම ධර්මයන් පිළිබඳව ප්‍රකට වන අධිවචන සම්පස්සයේ පැනවීමක් කරන්නට අවශ්‍ය තැනක් ඇත්තෙත් නැහැ. එතකොට මේක දෙපැත්තට කරුණ පෙන්වන්නේ ඒ අර්ථය ගෙනල්ලා දෙන්නට අවශ්‍ය නිසා. ඒ කියන්නේ නාම රූප ධර්මයන්ගේ අන්‍යමඤ්ඤ ස්වභාවය නිසාම තමයි ස්පර්ශයගේ පහළවීම කියන කාරණාව සිද්ධ වෙන්නේ කියන එක පෙන්වලා දෙන්නේ. කියන්නේ ස්පර්ශය කියන එක නිකම්ම හටගත්ත දෙයක් නෙමෙයිනේ. ස්පර්ශය කියන දේ ආයතන ටික ඇති තැනකයි ස්පර්ශය සිද්ධ වෙන. ආයතන ටික හදන්නේ නාම රූප ධර්මතාවයන්ගෙන්. එතකොට ඒ නාම රූප ධර්මතාවයන්ට ආයතන කියනකොට විඥානයේ යෙදිලම තමයි ස්පර්ශය හදලා තියෙන්නේ. ඒ නිසා නාම රූප විඥාන ආදී ධර්මයන්ගේ එකතුව හැටියට ස්පර්ශය පෙන්වලා දෙනවා. ස්පර්ශය නිසාම තමයි නාමයේ හැටියටත් රූපයේ හැටියටත් වෙන්කොට දකින්න පුළුවන්කම තියෙන්නේ. හදිස්සියේ රූපය නැත්තම් නාමයේ පිළිබඳව වූ නාම ධර්මතා ටිකකින් ප්‍රකට වෙන අධිවචන පටිඝ සම්පස්සයක් අපිට පේන්නේ නැහැ. ඒ වගේම රූපයේ පිළිබඳව එන අධිවචන සම්පස්සයක් අපිට පේන්නේ නැහැ කියලා ඒක දෙපැත්තෙන් අර්ථ දැක්වීම සිද්ධ කරනවා මහා නිදාන සූත්‍රයේදී ওই කාරණාව. සමස මේ පුරේජාත වශයෙන් නම රූප මේ ඇසයි රූපයි
ඝට්ටණය වෙලා චක්කු විඤ්ඤාණය හදන තැන ස්පර්ශයක් වෙනවා. එතකොට දැන් මෙතන නාමකාය යදිවචන සම්පස්සයත් රූපකාය යදිවචන සම්පස්සයත් තියෙනවා. මේ ස්පර්ශ වර්ග දෙකක්ද නැත්නම් සමස්ත මේ එකම දෙයට කතා කරන්නේ? ස්පර්ශ වර්ග දෙකක් පිළිබඳව රූපය කියන එකේ පටිඝ සම්පස්සයත් නාමය කියන එකේ අදිවචන සම්පස්සයත් නමුත් ඒ දේ ප්‍රකට වෙන්නේ නාම රූප කියන ධර්මතා ටික එකතු වුණ කල්හි කියන කාරණාවත් එක්ක තමයි කතා කරන්නේ. කියන්නේ මානසිකාරයේ නැතුව ඒ ධර්මතා දෙකම ප්‍රකට වීමක් සිද්ධ වෙන්නේ නැහැ. රූපේ නැතුව ස්පර්ශ රූපයන්ගේ ස්පර්ශ වීමක් නැතුව නාම ධර්මතා ටිකක ඉදීමක්වත් නාම ඒ කියන්නේ ඔය දෙපැත්තටම ඒ සංප්‍රයුක්ත භාවයේ නැතුව ඒක වෙන්නේ නැහැ කියන එක හඳුන්වන්න තමයි ඒ කාරණාව දෙපැත්තට පෙන්නන්නේ. තමස එතන අර මේ රූපයත් ඇහත් නිරුද්ධ වෙන තැන පුරේජාත වශයෙන් පුනිශ්‍රේ වෙනවා කියලා කොහොනේ වහන්සේ මේ විඥාණයට චක්කු විඥාණයට එතන ඒක වෙන අවස්ථාවක්ද සමස්? ඔව් ඇහැ රූප ස්පර්ශ වෙනවා කියන තැන තියෙන වෙනම සිද්ධියක්. ඊට පස්සේ ස්පර්ශයේ තුන්දෙනාගේ එකතු ස්පර්ශයයි කියන තැන තියෙන වෙනම ස්පර්ශයක්. ඇහැ රූප ස්පර්ශ වෙනවා කියලා පුරේජාත ස්පර්ශ වෙන තැන පටිඝ සම්පස්සේ තියෙන්නේ. තුන්දෙනාගේ එකතු ස්පර්ශයයි කියන තැන අදිවචන සම්පස්සයක් තියෙන්නේ. එතකොට ඒ අදිවචන සම්පස්සේ කියන එක පැනවීම තියෙන්නේ අර රූප ධර්මයන්ගේ පටිඝ සම්පස්සේ උන නිසා තමයි මෙතන අදිවචන සම්පස්සේ පැනවීමක් තියෙන්නේ. හොඳයි තේරුම් සරණයි. හොඳයි හැමදෙනාම කල්පනා කරන්න බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරගන්න තියෙනවා. මේ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයිටත් අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩෝල සුදස්සන ස්වාමීන් වහන්සේටත් මාංකඩෝල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයන් හේතුපාත්තාවක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසලයන් සියලු දෙවියෝ අනුමෝදන් වන ලබත්වා දෙවියන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපාත්තාවක් වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කරමු. සියලුම මේ ගිය ඥාතීන්ටත් මේ වසංගත කාලය තුළ මේ පරිලෝකීය යම් කිසි කෙනෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් පින් බලාපොරොත්තු වෙන සියලු සත්වද මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වන ලබත්තා ඒ හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි විශේෂයෙන්ම අනුමෝදන් කරනවා මේ දේශනාව සඳහා සම්බන්ධ වන සියලුම අපේ සදාතිසානාසේ ඒ වගේම අයිතිතුමෙතු සියලුම දෙනාට ඒ ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම අපේ ගිහි පින්නතුන්ටත් විශේෂයෙන්ම හැම දිනාටම මේ අවස්ථාව සකසා දීම වෙනුවෙන් කටයුතු කරන වෙහෙස වෙන ඒ අපේ කසුන් මහත්මයාට අනුරාධ අක්කාට ඒ පින්වත් දෙපළටත් අපි විශේෂයෙන්ම පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබ සියලු දෙනාටම ඒ වගේම මේ व्यसनකාරී තත්ත්වය හමුවේ රෝගීව ලෝකේ පුරා ඉන්න අපේ සියලුම පින්වත් පිරිසට අපි විශේෂයෙන්ම ආශිර්වාද කරනවා. වශයෙන් සිහිපත් නොකළත් ඒ හැමදෙනාම සිහිපත් කරලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපේ රටේ ජනාධිපතිතුමන් ප්‍රධාන රජයටත් සෞඛ්‍ය අංශවල ආරක්ෂක අංශවල ඒ සියලුම පින්තුන්ට ස්වේච්ඡා සංවිධානවල සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන හැම දිනකටම අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින්වත් හැම දිනකටම තෙරුවන් සරණයි.